හොඳයි. දුවේ පුතේ. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ 9 ශ්‍රේණියේ දූල පුතාලට අදාළ ඉතිහාසය පාඩම් මාලාවේ දෙවැනි පාඩම. දූල පුතාලා දන්නවා අපි මේ දෙවැනි පාඩමේ පසුගිය වැඩසටහන් කීපයකින්ම ඉදිරිපත් කරා බ්‍රිතාන්‍යයන් පෙරදිගට පැමිණිච්ච විදිහ, බ්‍රිතාන්‍යයන් පෙරදිග බලය පතුරවපු විදිහ, බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරපු විදිහ, බ්‍රිතාන්‍යයන්ට ශ්‍රී ලංකාව මෙතරම්ම වැදගත් උනේ ඇයි කියන කාරණය. කොටින්ම කිව්වොත් අපේ මේ දෙවැනි පාඩම මොකක්ද දූල පුතාලා? අපි ආයෙත් මතක් කරගමු. පසුගිය වැඩසටහන් කොටස් 3ක් ඔබ දැනටමත් නරඹලා ඇති. එම වැඩසටහන් වල අපි සාකච්ඡා කරේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය. අපි දන්නවා අපේ රටට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ජාතීන් තුනේම බලපෑම් එල්ල වුණා. ඒ අතරින් ඉංග්‍රීසි ජාතිකයෝ බ්‍රිතාන්‍යයන් මුළු දිවයිනම යටත් කරගත් නිසා ඔවුන්ගෙන් අපේ රටට එල්ල වෙච්ච බලපෑම් බෙහෙවින්ම වැඩි. ආර්ථික බලපෑම්, එතකොට දේශපාලන බලපෑම්, ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ. සමාජීය ශාස්ත්‍රයේ සංස්කෘතිය ඇති වෙච්ච වෙනස්කම්. මේ වගේ ලොකු බලපෑමක් බ්‍රිතාන්‍යයන්ගෙන් අපිට සිද්ධ වුණා. ඒකට හේතුව ඔවුන් මුළු දිවයිනම ඔවුන්ගේ ග්‍රහණයට ගැනීම. ඒ කියන්නේ අපේ රට සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීම. එතකොට මීට පෙර ලංකාවට ආපු පෘතුගීසීන්, ලන්දේසීන්ගේ කාලේ එහෙම ලොකු බලපෑමක් උනේ නැද්ද? නෑ, ඇත්ත වශයෙන්ම මේ කාලේ රට අභ්‍යන්තරේ අපිට ස්වාධීන රාජ්‍යයක් තිබ්බා. අපිට අපේ පාලනයක්, අපේ රජෙක් හිටියා. ඒක නිසා දුවේ පුතේ එම පාලන සමයන්හි වෙරළබඩ ප්‍රදේශවල යම් යම් ආර්ථික දේශපාලන වෙනස්කම් සිද්ධ වුණත් රටේ සාමාන්‍ය විදිහට අනිත් කටයුතු රජෙක් යටතේ අපේ පැවතිච්ච වැඩවසම් දේශපාලන ආර්ථික සම්ප්‍රදාය, අපේ රටේ කාලයක් පැවතිච්ච පාරම්පරික සම්ප්‍රදාය, ඒ දේවල් මුල් කරගෙන රට පාලනය වුණා. 1815 ඉංග්‍රීසි ජාතීන් කන්ද උඩරට ඇතුළු මුළු දිවයිනම නතු කරගත්ත නිසා තමයි මේ ලොකු වෙනස්කම් ටිකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඉතින් දූල පුතාලා දන්නවා පහුගිය වැඩසටහන් වලදීත් අපි කිව්වා මේ ත්‍රිකුණාමල වරායේ වැදගත්කම, ලංකාවේ පිහිටීමේ වැදගත්කම, ලංකාවේ තත්වයෙන් උසස් කුරුඳු කුළුබඩු වගේ වටිනා වෙළඳ ද්‍රව්‍ය පැවතීම, මෙන්න මේ කියන හේතුත් එක්ක ඉංග්‍රීසීන් කොහොම හරි අපේ රට තමන් අතට ගන්නවා කියලා හිතාගන්න ඇති නේද? ඉංග්‍රීසි නියෝජිතයෝ වරින් වර උඩරටට ඇවිල්ලා උඩරට රජු හමු වෙලා රජු සමග සාකච්ඡා කරලා උඩරට ප්‍රදේශවල වෙළඳාමට සම්බන්ධ වෙන්න, ලංකාවෙන් වරායක් ලබා ගන්න උත්සාහ දරපු අවස්ථාවන් අපි මීට ඉහත සාකච්ඡා කරා. කීර්තිසී රාජසිංහ රජ සමයේ, රාජාධි රාජසිංහ රජ සමයේ ඉංග්‍රීසි නියෝජිතයෝ අපේ රටට ආපු විදිහ අපි සාකච්ඡා කරා. ඉතින් දුවේ පුතේ අද අපි තවත් වැඩ කොටසක් පාඩමේ ඉදිරියට ගෙනියනවා. මේක අපි ඔගොල්ලොන්ට ඉදිරිපත් කරන 9 ශ්‍රේණියේ 2 පාඩමේ. ඒ කිව්වේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය කියන පාඩමේ 4 වෙනි වැඩ කොටස කියලා හිතාගෙන අපි ඉස්සරහට මේ වැඩ කොටස බලාගෙන අධ්‍යයනය කරගෙන යමු. දුල පුතාලා මතක් කරගන්න බ්‍රිතාන්‍යයන් 1796 වෙරළබඩ අත්පත් කරගත්තා. අත්පත් කරගෙන වෙළඳ සමාගම විසින් මොන වෙළඳ සමාගමද? පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම. ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම මදුරාසිය සිට ක්‍රියාත්මක වුණේ. ඉංග්‍රීසීන් මුලින්ම තමන්ගේ බලය පැතිරෙව්වෙත් වැඩි අවධානයක් යොමු කරෙත් ඉන්දියාවේ බලය අත්පත් කරගන්න කියලා මම දූල පුතාලට කියලා දීලා තියෙනවානේ. ඉතින් මදුරාසි වෙළඳ සමාගම කියලාත් මේකට කියනවා. මදුරාසියේ සිට ක්‍රියාත්මක වූ නිසා. ඒ වගේම මේකට පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම, ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ වෙළඳ සමාගමේ නියෝජිතයෝ තමයි දරුවනේ 1796 ඉඳලා ලංකාවේ වෙරළබඩ පාලනය කරේ. හැබැයි ඒගොල්ලෝගේ පාලනය ගැන අපේ ලොකු සතුටක් නැහැ. වෙරළබඩ ජනතාව මේ පාලනයට විරුද්ධව කැරලි ඇති කරා. ඔබ දන්නවා. වෙළඳ සමාගම දිගින් දිගටම ලාභ අපේක්ෂාවෙන් කටයුතු කිරීම තමයි ඒකට හේතු වුනේ. පස්සේ බ්‍රිතාන්‍ය රජයත් මැදිහත් වෙලා වෙරළබඩ දිත්ව පාලනය ඇති කරා. වෙළඳ සමාගමට අමතරව රජයේ නිලධාරීන් ලංකාවේ පාලන කටයුතු වලට බ්‍රිතාන්‍ය රජු විසින් නැත්නම් බ්‍රිතාන්‍ය කිරීටය විසින් පත් කරා. මෙන්න මේ දිත්ව පාලනය යටතේ ලංකාවට ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා එනවා. ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරතුමා. ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරතුමා රජයේ නිලධාරීන් නියෝජනය කරමින්ද වෙළඳ සමාගමේ නිලධාරීන් වෙළඳ සමාගම නියෝජනය කරමින්ද වෙරළබඩ පාලන කටයුතු කරගෙන ගියා. 1802 දී මේක වෙනස් කරා. කවද්ද? 1802 දිත්ව පාලනය අහෝසි කරලා දෙගොල්ලක් ගෙනියන පාලනය වෙනුවට සම්පූර්ණ වෙරළබඩ පාලන කටයුතු බ්‍රිතාන්‍ය කිරීටය යටතට පවරා ගත්තා. කිරීටය කිව්වේ බ්‍රිතාන්‍ය රජය නැත්නම් බ්‍රිතාන්‍ය රජු, බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව රජුගේ නියෝජිතයන් යටතට ලංකාවේ වෙරළබඩ ගත්තා. එතකොට දිත්ව නෑ, දෙගොල්ලක් නෑ. වෙළඳ සමාගම ඉවත් කරා. එතෙන් පටන් එහෙනම් වෙරළබඩ පැවතියේ
කිරීට විජිත පාලනය. මතක ඇති දූල පුතාලට. හොඳයි. ලංකාවට එක පැත්තකින් ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක් එනකොට වෙරළබඩ බලා කියා ගන්න උඩරටත් යම් යම් වෙනස්කම් වුණා. උඩරට එතෙක් හිටපු රාජාධිරාජසිංහ රජු හදිසියෙම මිය යනවා. රජුගේ මරණයෙන් පස්සේ නායකර් සම්ප්‍රදායට අනුව රාජ්‍යයේ උරුමය තිබ්බේ බිසවගේ සහෝදරයාට. එතකොට බිසවගේ සහෝදරයා මුතුසාමි කුමාරයාට රජ වෙන්න නොදී බලවත්ව හිටපු රදල ප්‍රධානියෝ. විශේෂයෙන්ම උඩරට රජු ඇරුණාම දෙවනි තැන හිටියේ මහාධිකාරම්වරයා පිළිමතලාවේ. දක්ෂ උපායශීලී අධිකාරම්වරයෙක් හැටියට ඉතිහාසයේ ඔහු ගැන තොරතුරු සඳහන් වෙන්නේ. පිළිමතලාවේ මැදිහත් වෙලා සෙසු රදලියොත් එකතු කරගෙන තමන්ගේ බලය පාවිච්චි කරලා වක්‍රාකාරව රාජ්‍ය උරුමය තිබ්බ. රජතුමාගේ අගබිසව නොවන වෙනත් බිසවකගේ පුතෙකුට රජකම ලබා දුන්නා. කන්නසාමි කුමරුට. ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ වුණා. එතකොට මේක රදලයන්ගේ අවශ්‍යතාවය මත රදලයන් තමන්ගේ බලය පාවිච්චි කරලා කරපු වැඩක්. ඔබ දන්නවා උඩරට නායක්කාර වංශික පාලකයන් බලයට පත් වූ අවස්ථාවේ සිටම දුවේ පුතේ එම රජවරු සහ රදලයන් අතර මත බේද තිබ්බා. මොකද උඩරට රදලයෝ විශ්වාස කරා උඩරට රාජ්‍ය අයිති තමන්ට. උඩරට රාජ්‍ය සිංහල බෞද්ධ රාජ්‍යයක්. අපි සිංහල බෞද්ධ නායකයෝ. අපිටයි මේකේ අයිතිය තියෙන්නේ. නායක්කාර වංශිකයන්ට උඩරට අයිති නෑ කියලා රදලයෝ විශ්වාස කරා. ඔවුන් මෙරට රාජ්‍ය උරුමයේ තියෙන රජ පෙළපතක් නොවේ කියලා. ඉතින් මේ මත ගැටුමේ එක වැදගත් අවස්ථාවක් තමයි හදිස්සියේම රාජාධිරාජසිංහ රජු මිය ගියාම රාජ්‍ය උරුමය ඊළඟට නම් කරලා තිබ්බ. රජු ලෙස පත් වෙන්න නායක්කාර වංශයට අනුව සුදුසුකම් තිබ්බ. අගබිසවගේ සහෝදරයාට රජකම නොදී රදලයන්ගේ බලය පාවිච්චි කළා. දැන් මේ මොහොතේ රජෙක් නැහැනේ. රජෙක් නැති වුණාම දුවේ පුතේ මොකද වෙන්නේ? ඊළඟට රාජ්‍ය සභාවේ බලය තියෙන්නේ රදලයන්ට. එතනත් ප්‍රධානියා රජු ගාවට දෙවනියා රාජ්‍ය සභාවේ ප්‍රධානියා රජු හැරුණාම මහාධිකාරම්තුමා. ඉතින් පිළිමතලාවේ මහාධිකාරම්තුමා මේ අවස්ථාවේ සෙසු රදලියොත් එක්ක ලාබාල වයසේ හිටපු තමන්ට හිතයිශී කුමාරයෙක් පත් කරගන්නවා. එතකොට රදලයෝ හිතනවා අපිට අවශ්‍ය කෙනා රජ කරගත්තාම අපිට ඕන විදිහට උඩරට පාලනය කරන්න පුළුවන්. මේ අපේ බලය වර්ධනය කරගන්න මේක හොඳ අවස්ථාවක් කියලා තමයි මුතුසාමි කුමරු වෙනුවට කන්නසාමි කුමරු ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජු බවට පත් කරවා ගත්තේ. මෙතෙන් පටන් උඩරට රාජ්‍යයේ අලුත් දේශපාලන සිදුවීම් වලට මුහුණ දෙන්න වෙනවා. උඩරට රාජ්‍යයට අලුත් දේශපාලන සිදුවීම් කීපයක් සිද්ධ වෙනවා. උඩරට රාජ්‍යයේ දේශපාලනයේ යම් යම් වෙනස්කම් තීව්‍ර වෙන්න පටන් ගන්නවා. රජු රදල මතභේදත් මෙතෙන් පටන් උග්‍ර වෙන්න පටන් ගන්නවා. හොඳයි. අපි බලමු ඒ අතර වෙරළබඩ පාලනයට ආපු ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරයා මොකද කරේ කියලා. ඔය පහුගිය දවස්වල ඉහත වැඩසටහන් වලදී සාකච්ඡා කරපු කාරණාත් මතක් කරගෙනම අපි මේ පාඩමේ 4 වෙනි කොටසට එමු. 1803 ෆෙඩරික් නෝර්ත්ගේ උඩරට ආක්‍රමණය. වෙරළබඩ පාලන කටයුතු වලට ආපු ආණ්ඩුකාරතුමාට ටිකක් කල් යනකොට හිතෙනවා මොකද්ද දුවේ පුතේ? අපි උඩරට අත්පත් කරගත යුතුයි. උඩරට බලයත් අපි අතට ගත යුතුයි. මීට වැඩිය විශාල රාජ්‍ය අපි අත්පත් කරගෙන තියෙනවා. ආසියාවේ, අප්‍රිකාවේ අපි අපේ බලය පතුරවලා තියෙනවා. ඒක නිසා උඩරට අපේ යටතට ගන්න ඕන. උඩරටත් අපේ පාලනයට නතු කර ගන්න ඕන කියලා වෙරළබඩ හිටපු ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරයා හිතනවා. මෙහෙම හිතපු ෆෙඩරික් නෝර්ත් 1803 උඩරට ආක්‍රමණය සඳහා ඉංග්‍රීසි හමුදාවක් යවනවා. මොකද වෙන්නේ? බලමු අපි ඉස්සෙල්ලාම ඇයි මෙහෙම ෆෙඩරික් නෝර්ත්ට හිතුනේ කියලා. වෙරළබඩ පාලනයට ආපු ෆෙඩරික් නෝර්ත්ට ඇයි පුතා උඩරට ආක්‍රමණය කරන්න හිතුනේ? මෙන්න පළවෙනි හේතුව. පහතරටියන් උඩරට රජුට පක්ෂපාතී බව දැක්වීම. ඒ කිව්වේ පහතරට වෙරළබඩ මුහුදුබඩ ඔය ඕන වචනයක් පොතක පත්තරයක තියෙන්න පුළුවන්. ඒ ඔක්කොගෙම අදහස එකයි. මුහුදුබඩ කිව්වත් වෙරළබඩ කිව්වත් පහතරට ප්‍රදේශ ටික කිව්වත් එකයි. මොකද උඩරට වෙනම රජෙක් නේ හිටියේ. එතකොට ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරයා පාලනය කළේ පහතරට ප්‍රදේශ. නමුත් මේ පහතරට මිනිස්සු, මේ වෙරළබඩ මිනිස්සු, මේ මුහුදුබඩ මිනිස්සු කල්පනා කරනවා අපිට රජෙක් ඉන්නවා උඩරට. මේක අපේ රට, අපේ රජුරෝ ඉන්නේ උඩරට. ඒතර වෙරළබඩ වැසියන්ගේ වැඩි අවනත බවක් තිබ්බේ උඩරට රජුට. වෙරළබඩ මිනිස්සු ඉංග්‍රීසීන්ව නොතකා ඉංග්‍රීසීන්ගේ නීති අන පිළිපදින්න නැතුව වැඩ කරා. වෙරළබඩ මිනිස්සු හැමතිස්සෙම හිතන්නේ අපි මේ ඉංග්‍රීසීන්ට යටත් නෑ, අපිට අපේ රජෙක් ඉන්නවා. එතකොට වෙරළබඩ අල්ලගෙන ඉංග්‍රීසීන් කල්පනා කරනවා අපි තමයි වෙරළබඩ අල්ලගෙන ඉන්නේ. වෙරළබඩ අල්ලගත්ත කට්ටිය කල්පනා කරනවා මේ ජනතාව අපිට අවනත නෑනේ. මේ ජනතාව අපිට හිතයිශී නෑනේ. මේ ජනතාව උඩරට රජු තමන්ගේ රජු ලෙස සලකනවා. මේ ජනතාව උඩරට රජුට පක්ෂපාතීත්වය දක්වනවා. මෙහෙම ගියොත් අපිට වෙරළබඩ පාලනය පවත්වාගෙන යන්න අමාරු වෙනවා.
ජනතාවගේ පක්ෂපාතීත්වය නැතුව පාලනයක් ගෙනියන්න බෑනේ. ජනතාව පාලකයන්ට එරෙහි වෙනවා නම් පාලකයන්ට පාලනය ගෙනියන්න බෑනේ. ඉතින් ෆෙඩරික් නෝත් කල්පනා කරනවා උඩරට ස්වාධීන රජෙක් ඒගොල්ලන්ට ඉන්න නිසා. ඒ රජා තමන්ගේ රජා කියලා හිතාගෙන වෙරළබඩ මිනිස්සු උඩරට රජුට හිතයිශීව කටයුතු කරනවා. යම් අවස්ථාවක උඩරට රජු අපිට එරෙහිව වෙරළබඩ ඉංග්‍රීසි පාලනයට එරෙහිව කටයුතු කරොත් මීට කලින් පෘතුගීසීන්ට එරෙහිව ලන්දේසීන්ට එරෙහිව උඩරට රජවරු ක්‍රියා කළානේ. ඒ වගේ අපිට එරෙහිව රජු ක්‍රියා කළොත් ජනතාව අපිට වඩා හිතවත් උඩරට රජුට. ඒ නිසා ඉක්මනින් උඩරට යටත් කරගත්තා නම් ඒ ප්‍රශ්නේ අපිට එන්නේ නැහැ. දැන් මේ ජනතාව තමන්ගේ රජු උඩරට රජු කියලා සලකන්නේ රජෙක් ඉන්න නිසානේ. ඒ ටිකත් අපි යටතට ගත්තා නම් මේ ජනතාව සම්පූර්ණයෙන්ම අපිට පාලනය කරන්න පුළුවන් කියන අදහස ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරයට එනවා. කොහොමත් ඉතින් ෆෙඩරික් නෝත් මේ එහෙම ලංකාව ගැන ගොඩාක් දැනුම අත්දැකීම් තිබ්බ ආණ්ඩුකාරයෙක් නෙමෙයි. අලුතෙන් ආපු ආණ්ඩුකාරතුමෙක්නේ. උඩරට ගැන, උඩරට රජු ගැන, උඩරැටියන් ගැන, උඩරට රාජ්‍යයේ රජුගේ යුද ශක්තිය ගැන, උඩරට විශේෂයෙන්ම භෞතික පරිසරය, සබාදහම ඒවා පිළිබඳ තරම් අවබෝධයක් තිබ්බ ආණ්ඩුකාරයෙක් නෙමෙයි. ෆෙඩරික් නෝත්ගේ උඩරට ආක්‍රමණයට හේතු පහත රැටියන් උඩරට රජුට පක්ෂපාතී වීම. අපි ලියමු මේ කාරණේ. ඉංග්‍රීසීන් යටතේ හිටපු වෙරළබඩ ජනතාව පවා උඩරට රජු තම රජු ලෙස පිළිගන්නවා. එහෙම නැතුව වෙරළබඩ මිනිස්සු හිතන්නේ ඉංග්‍රීසීන් තමයි අපේ පාලකයෝ කියලා. එහෙම උඩරට රජුට තිබ්බ පක්ෂපාතීත්වය. ලියන්න. ඔන්න මම සටහන් කරනවා විශේෂ කරුණ. වෙරළබඩ වැසියන් වෙන විදිහකින් කියනවා නම් පුතාලා පහත රට නැත්තම් මුහුදුබඩ වැසියන්. පවා වෙරළබඩ වැසියන් පවා. ඒ කියන්නේ උඩරට මිනිස්සුන්ටනේ උඩරට රජු අයිති. නමුත් වෙරළබඩ මිනිස්සු හිතන් ඉන්නවා ඒ අපේ රජුරෝ කියලා. වෙරළබඩ වැසියන් පවා උඩරට රජු උඩරට රජු තම රජු ලෙස සලකා ක්‍රියා කිරීම. ඔන්න ආපහු බලමු. වෙරළබඩ වැසියන් පවා උඩරට රජු තම රජු ලෙස සලකා ක්‍රියා කිරීම. ඉතින් එතකොට ඉංග්‍රීසීන්ට ටිකක් වෙරළබඩ පාලනය කරගන්න අමාරු වෙනවනේ නේද? තමන්ට අවනත නැතුව වෙරළබඩ මිනිසුත් උඩරට රජු තමන්ගේ රජු ලෙස සලකන් ඉන්න හින්දා ෆෙඩරික් නෝත් කල්පනා කරනවා උඩරට ඉක්මනට ආක්‍රමණය කරා නම් ඒ ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට ඔක්කොම ජනතාව පාලනය වෙන්නේ තමන් යටතේ. වෙනම රජෙක් නැහැ. ඔන්න ෆෙඩරික් නෝත් උඩරට ආක්‍රමණය කරන්න එක හේතුවක්. ඒකටම සම්බන්ධ වෙච්ච තව කෑල්ලක් තියෙනවා මේ. ඒ මොකද්ද? මොකක්ද ඒ කාරණේ? පහත රට ඇති වූ ඉංග්‍රීසි විරෝධී කැරලි. වරින් වර පහත රට ප්‍රදේශවල ඉංග්‍රීසින්ට විරුද්ධව කැරලි ඇති වෙනවනේ. මිනිස්සු උද්ඝෝෂණ කරනවා, කැරලි කෝලහල ඇති කරනවා. ඒ වෙලාවට ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරයා හිතනවා මේ කැරලි කෝලහල ඇති කරන්නේ උඩරට රජතුමා. මිනිස්සු ඔහුට හිතවත්. උඩරට රජු තමයි වෙරළබඩ ඉංග්‍රීසි පාලනය අවුල් කරන්න මේ කැරලි ඇති කරන්නේ. රජු මේවට අනුබල දෙනවා, ආධාර දෙනවා, උදව් කරනවා. ඒ නිසා මේ කැරලි ඇති වෙන එක නවත්තන්න උඩරට රජු යටත් කරගත්තාම හරි. රජු තමයි ජනතාව අවුස්සන්නේ. ජනතාව ඉංග්‍රීසින්ට විරුද්ධව ක්‍රියා කරනකොට වෙරළබඩ මේක උඩරට රජුගේ වැඩක් කියලා තමයි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා හිතන් ඉන්නේ. ඒ නිසා ඉක්මනට උඩරට යටත් කරගන්න. පහත රට ඇති වූ ඉංග්‍රීසි විරෝධී කැරලි. එතකොට ජනතාවත් උඩරට රජුට හිතයිශී බවක් පෙන්නකොට වෙරළබඩ මිනිස්සු ඉංග්‍රීසින්ට විරුද්ධව වැඩ කරනකොට ෆෙඩරික් නෝත් හිතන්නේ මොකද්ද? මේක කාගේ වැඩක්ද? රජුගේ වැඩක් තමයි. මේ රජු තමයි අවුස්සලා තියෙන්නේ මිනිස්සු. ඔන්න මං කරුණ ලියනවා. වෙරළබඩ ඇති වූ ඉංග්‍රීසි විරෝධී කැරලිවලට
වෙරළබඩ ඇති වූ ඉංග්‍රීසි විරෝධී කැරලිවලට කවුද? උඩරට රජු. වෙරළබඩ ඇති වූ ඉංග්‍රීසි විරෝධී කැරලිවලට උඩරට රජු සහාය දක්වතැයි ඉංග්‍රීසීන් සිතීම. ආණ්ඩුකාරයා හිතනවා මේවා මේ රජතුමාගේ වැඩ. මිනිස්සු අපිට විරුද්ධව කැරලි ගහන්නේ රජතුමා කියලා. වෙරළබඩ ඇති වූ ඉංග්‍රීසි විරෝධී කැරලිවලට උඩරට රජු සහාය දක්වතැයි ඉංග්‍රීසීන් සිතීම. හොඳයි. ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරතුමාට උඩරට යටත් කරගන්න හිතිච්ච හේතු දෙකක් දැන් මෙතන තියෙනවා. අපි බලමු මොනවද මේ හේතු දෙක කියලා. මෙන්න එකක්, පහතරටියන් උඩරට රජුට පක්ෂපාතීත්වය දක්වනවා. ඒ නිසා ඉංග්‍රීසීන් හිතනවා වෙරළබඩ වැසියන් පවා උඩරට රජුට සහාය දක්වන එක Tamanට අවාසියක්. ඒ නිසා උඩරට යටත් කරගත යුතුයි කියලා. ෆෙඩරික් නෝත් නෙමෙයි. ඇත්තටම උඩරට යටත් කරගත්තේ රොබර්ට් බ්‍රවුන් නේ. ෆෙඩරික් නෝට් ඒ අවශ්‍යතාවය තිබ්බා. තෝමස් මේත්ලන්ටත් ඒ අවශ්‍යතාවය තිබ්බා. හැබැයි ඒක ඉටු කරගත්තේ රොබර්ට් බ්‍රවුන් තුන්වෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා. එතකොට ඒ තුන් දෙනාටම මේ ඌමනාව තිබ්බා. මේ හේතු ඒ තුන් දෙනාටම අදාළයි. ෆෙඩරික් නෝත් උඩරට ආක්‍රමණය කිරීමට හේතු තුනක් දක්වන්න කියලා විභාගෙදි කිව්වොත් මේ කරුණුම ලියන්න. හැබැයි අපි හිතමුකෝ ෆෙඩරික් නෝත් පැත්තකින් තියලා ඉංග්‍රීසීන්ට උඩරට යටත් කර ගැනීමට බලපෑ හේතු. ඉංග්‍රීසීන් උඩරට යටත් කර ගැනීමට පෙළඹුණු හේතු කියලා ඇහුවොත් ඒත් මේ ටිකම තමයි. ෆෙඩරික් නෝත් වේවා, රොබර්ට් බ්‍රවුන් වේවා, තෝමස් මේට්ලන් වේවා, මේ කවුද? ඉංග්‍රීසීන්. ඉංග්‍රීසීන්ට උඩරට යටත් කරගන්න හිතිච්ච එක හේතුවක් තමයි පහතරටියන් උඩරට රජුට සහයෝගය දක්වන එක වැළැක්වීම. එතකොට උඩරට රජු දෙවනි එක, උඩරට රජු පහතරට ඇති වූ ඉංග්‍රීසි විරෝධී කැරලි වලට උදව් කරනවා කියලා ඉංග්‍රීසීන් තුල තිබ්බ සැකේ. හරිනේ ඉතින්. ජනතාව උඩරට රජු තමන්ගේ රජු කියලා පිළිගන්නවා නම් රජුත් වෙරළබඩ ජනතාවට ඉංග්‍රීසීන්ට විරුද්ධව වැඩ කරන්න සහාය දෙනවා නම් ඉංග්‍රීසීන් හිතනවා අපි ඉක්මනට උඩරට යටත් කරගන්න ඕන කියලා. තව කාරණා තියෙනවා. යමු බලන්න. මෙන්න බලන්න තව හොඳ කරුණක්. කොළඹ ත්‍රිකුණාමලය අතර. කොළඹ ත්‍රිකුණාමලය අතර. ලංකාවේ බටහිර පැත්තේ තියෙන ප්‍රධාන නගරයයි නැගෙනහිර පැත්තේ තියෙන ප්‍රධාන වරායයි. කොළඹ ත්‍රිකුණාමලය අතර සබඳතා පවත්වන්න ඉංග්‍රීසීන්ට අවශ්‍ය වුණා. ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරයට අවශ්‍ය වුණා. මොකද ප්‍රධාන නගරය කොළඹනේ. නමුත් ඒ කාලේ ඉංග්‍රීසීන්ට වැදගත් වුණේ ත්‍රිකුණාමල වරායනේ. ත්‍රිකුණාමල වරායනේ මදුරාසියත් එක්ක එහෙම ඍජු සම්බන්ධතාව තිබ්බේ. ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරතුමාට විතරක් නෙමෙයි ඉංග්‍රීසි පරිපාලනයට, ඉංග්‍රීසි නිලධාරීන්ට, ඉංග්‍රීසි පාලකයන්ට කොළඹ ත්‍රිකුණාමලය අතරේ සම්බන්ධතාව හදාගන්න ගොඩබිමින් යන්න ලේසි. පාරක් හදාගත්තා. නමුත් රට මැද්ද ටික උඩරට රජුටනේ අයිති. රට මැද්ද ටික උඩරට රජුට අයිති වුණාම මොකද වෙන්නේ? රට මැදින් යන්න රජු අවසර දෙන්නේ නැහැ. පාරක් හදන්න අවසර දෙන්නේ නැහැ. එහෙනම් ඉංග්‍රීසීන්ට කොළඹ හා ත්‍රිකුණාමලය අතර සම්බන්ධතාව පවත්වන්න උනේ මුහුදු මාර්ග ඔස්සේ රට වටෙන් ගිහින්. එක්ක ලංකාවේ උතුරු පැත්තෙන් ගිහිල්ලා ත්‍රිකුණාමලයට යන්න ඕනේ නැත්නම් දකුණු පැත්තෙන් ගිහිල්ලා ගාල්ලමාතර හම්බන්තොට මඩකලපුව පැත්තෙන් යන්න ඕනේ. ඉතින් මේක දුර ගමනක්නේ. ඒ නිසා උඩරට රජු තමයි මේ ගොඩබිම් සබඳතාවලට තියෙන බාධාව. රට මැද්දේ ස්වාධීන රාජ්‍යයක් තිබීම. ඒ නිසා ෆෙඩරික් නෝත් කල්පනා කරනවා කොළඹ ත්‍රිකුණාමල අතර ගොඩබිම් සබඳතාව පවත්වන්න තමන්ට ඕන විදිහට උඩරටින් යන්න, රට මැදින් යන්න, තමන්ට ඕන විදිහට පාරවල් හදාගන්න උඩරට යටත් කරගත්තාම හරි. මොකද රජු මේකට අවසර දෙන්නේ නැහැ. උඩරට රජු අවසර දෙනවද තමන්ගේ රාජ්‍ය මැද්දෙන් විදේශිකයන්ට යන්න? මාර්ග හදන එක කොහොමත් උඩරටට අවදානම්නේ. ඉංග්‍රීසි හමුදාවලට එතකොට පහසුවෙන් උඩරටට එන්න පුළුවන්. උඩරට රාජධානිය පිහිටුවන්නේම ස්වභාවික ආරක්ෂාව ගැන හිතලානේ. ගිරි දුර්ග, ජල දුර්ග, වන දුර්ග එන්න අමාරුයි. පාරවල් හදපු ගමන් එන්න පුළුවන්. ඒ නිසා උඩරට රජවරු මාර්ග පද්ධති ඉදි වෙන්න ඉඩ දුන්නේ නැහැ. කොහොමදත් ඒක Tamanට තර්ජනයක්. ඒ නිසා ආණ්ඩුකාරතුමා හිතනවා
ෆ්‍රෙඩරික් නෝත් හිතනවා උඩරට යටත් කරගත්තා නම් අපිට ඕන විදිහට මාර්ග පද්ධති ඉදි කරන්න පුළුවන් කියලා. නේද පුතා? බලන්න. කොළඹ ත්‍රිකුණාමලය අතර ගොඩබිම් සබඳතා පැවැත්වීමට රජුගෙන් බාධා වීම. එහෙනම් අපි ලියමුද බලන්න කාරණේ. කොළඹ සහ ත්‍රිකුණාමලය අතර මාර්ගයක් තනා පාරක් හදලා ගොඩබිම් සබඳතා පැවැත්වීමට කොළඹ සහ ත්‍රිකුණාමලය අතර මාර්ගයක් තනා ගොඩබිම් සබඳතා පැවැත්වීමට රජු අවසර නොදීම, රජුගෙන් බාධා වීම. හොඳයි. කොළඹ සහ ත්‍රිකුණාමලය අතර මාර්ගයක් තනා ගොඩබිම් සබඳතා පැවැත්වීමට රජු අවසර නොදුන් නිසා ෆ්‍රෙඩරික් නෝත් කල්පනා කරනවා අපි උඩරට යටත් කරගෙන අපිට ඕන විදිහට පාරවල් හදාගමු. ඊළඟ කාරණය. වෙරළබඩ ආරක්ෂාවට යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. ඒ කිව්වේ මොකද්ද? වෙරළබඩ ටික අයිති කාටද? ඉංග්‍රීසීන්ට. වෙරළබඩ ආරක්ෂාවට යුද වියදම් දෙකක් දරනවා කියන්නේ උඩරට රජු කැමතිද වෙනත් ජාතියක් වෙරළබඩ අල්ලන් ඉන්නවට? කැමති නෑ. එහෙනම් උඩරට රජු මීට පෙරත් වෙරළබඩ හිටපු පෘතුගීසීන් එලවන්න, ලන්දේසීන් එලවන්න වෙනත් ජාතීන්ගේ උදව් ගත්තා. පෘතුගීසීන් එලවන්න ලන්දේසීන්ගේ උදව් ගත්තා, ලන්දේසීන් එලවන්න ඉංග්‍රීසීන්ගේ උදව් ඉල්ලුවා. මතක ඇතිනේ. ඒ වගේම මේ වන විට පෙරදිග බලවත් වෙමින් ඉන්නවා ප්‍රංශ ජාතිකයෝ. ප්‍රංශ ජාතිකයෝ පෙරදිග බලය අල්ලන් ඉංග්‍රීසීන් එක්ක ගැටුම් ඇති කරගන්නවා. නිතර යුද්ධ ඇති කරගන්නවා. ඉංග්‍රීසීන් හිතනවා රජු වෙනත් ජාතියකගේ සහාය ගත්තොත් අපිව වෙරළබඩින් එලවන්න. විශේෂයෙන්ම ප්‍රංශ ජාතිකයෝ. ඒක අපිට ලොකු තර්ජනයක් වෙනවා. මොකද උඩරටින් රජු පහර දෙනකොට වෙරළබඩින් මුහුද පැත්තෙන් ප්‍රංශ ජාතිකයෝ පහර දුන්නොත් අපිට දෙපැත්තකින් අභියෝගයක් වෙනවා. ඒ නිසා උඩරට යටත් කරගත්තාම අපට රට ඇතුලෙන් තර්ජනයක් නැහැ. එතකොට අපිට වෙරළබඩ බලා ගන්න විතරයි තියෙන්නේ. මුහුද පැත්තෙන් වෙන තර්ජනය විතරයි. රජු වෙනත් ජාතියක් සමග එකතු වුණොත්, ප්‍රංශ ජාතිකයන් සමග එකතු වුණොත් ඒක අපිට ලොකු අභියෝගයක්. ඒ නිසා හැකි ඉක්මනින් උඩරට යටත් කරගන්න ඕනේ. වෙරළබඩින් ඉංග්‍රීසීන් පළවා හරින්න රජු වෙනත් ජාතියකගේ සහාය ලබාගත හැකි. ඒක වළක්වන්න නම් උඩරට යටත් කරගන්න ඕන කියලා හිතුවා. නැත්තම් වෙන්නේ වෙරළබඩ ආරක්ෂාවට යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. යුද වියදම් දෙකක්. ඇයි උඩරට රජුගේ හමුදාවලට මුහුණ දෙන්නත් ඕන, මුහුද පැත්තෙන් ආක්‍රමණ එල්ල වෙන ඒවා පහර දෙන ඒවා බලන්නත් ඕන. ඒ නිසා උඩරට යටත් කරගත්තාම මේ වියදම ඉතුරුයි. මේ අභියෝගය ඉබේම විසඳෙනවා කියලා ඉංග්‍රීසීන් හිතුවනේ. හරි. එහෙනම් අපි ඒ කරුණත් සටහන් කරගමු. වෙරළබඩ ආරක්ෂාවට යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. උඩරට රජුගෙන් සහ මුහුද පැත්තෙන් කවුද පුතා? වෙරළබඩින් උඩරට රජුගෙන් සහ වෙරළබඩින් කවුද? ප්‍රංශ ජාතිකයන්ගෙන්. වෙරළබඩින් ප්‍රංශ ජාතිකයන්ගෙන් තම පාලන ප්‍රදේශ
ආරක්ෂා කර ගැනීමට ඉංග්‍රීසීන්ට යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. ඉංග්‍රීසීන්ට යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. රජු වෙනත් ජාතියකගේ සහාය ගත්තොත් එහෙම නේද? අපි ඒකත් අමතරව ලියාගමු. උඩරට රජු වෙනත් ජාතියකගේ සහායෙන් වෙනත් ජාතියකගේ සහායෙන් වෙරළබඩට පහර දෙතැයි කවුද හිතුවේ? ඉංග්‍රීසීන් සිතීම. එහෙම සැකයක් ඉංග්‍රීසීන්ට තිබ්බා. උඩරට රජුගෙන් සහ වෙරළබඩින්. වෙරළබඩ කවුද? ප්‍රංශ ජාතිකයන්ගේ. උඩරට රජුගෙන් සහ වෙරළබඩින් ප්‍රංශ ජාතිකයන්ගේ. තමන් පාලනය කරන ටික, තම පාලන ප්‍රදේශ, තමන් පාලනය කරන වෙරළබඩ ප්‍රදේශ, තම පාලන ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට ඉංග්‍රීසීන්ට යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. දෙපැත්තක් බලන්න එපා. උඩරට රජු වෙනත් ජාතියකගේ සහයෙන් වෙරළබඩට පහර දෙනු ඇතැයි ඉංග්‍රීසීන් සිතීම. හරි. දැන් කාරණා දෙකක් අපි මෙතනත් සඳහන් කරා. අපි කලිනුත් කාරණා දෙකක් කිව්වා. මෙතෙන්දී ලියපු කාරණා දෙක පහු බලමු. එකක් මොකක්ද? කොළඹ හා ත්‍රිකුණාමලය අතර ගොඩබිම් සබඳතා පැවැත්වීමට රජුගෙන් බාධා වීම. පාරක් හදන්න රජු අවසර දුන්නේ නැහැ. ඒක එකක්. ඊළඟට තව එකක් තමයි වෙරළබඩ ආරක්ෂා කර ගැනීමට යුද වියදම් දෙකක් දැරීමට ඉංග්‍රීසීන්ට සිදුවීම. හොඳයි. දැන් අපි කරුණු කීපයක් කතා කරා ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරතුමාට උඩරට ආක්‍රමණය කරන්න. මොන අවුරුද්දේද යා උඩරට ආක්‍රමණය කරන්න මේ උත්සාහය දැරුවේ? 1803 නේද පුතා? හොඳයි. දැන් ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරතුමා මේ සඳහා උඩරටට ඉංග්‍රීසි හමුදාවක් යැව්වා. නමුත් මේක සාර්ථක වුණේ නැහැනේ. අපි දන්නවනේ උඩරට ඉංග්‍රීසින්ට යටත් වුණේ 1815 නේ. ඉතින් මේ උඩරටට යවපු ඉංග්‍රීසි හමුදාව පරාජය වුණා. රජු උපායශීලීව පසුබැසලා කඳු ප්‍රදේශවල රජුගේ හමුදා සැඟව සිටියා. එතකොට ඔබ දන්නවා උඩරටට විපතක් වුණාම උඩරටියෝ රාජපාක්ෂිකයි, රජුගේ පැත්ත ගන්නවා. තම රාජ්‍ය දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නවා. මිනිසුන්ගේ රාජපාක්ෂිකභාවය, රජුට පක්ෂපාතී වීම. ඉතින් මේ අවස්ථාවේදී ජනතාව රජුට හිටියා. ඒ නිසා රජු නිසි අවස්ථාවේදී පහර දීලා ඔය මෝසම් වැසි සමයේදී මහනුවරට හොඳට වහින කාලෙක රජු පහර දුන්නා. ස්වභාව ධර්මයේ ගැන නිතරම සැලකිලිමත් වුණා මහනුවර රජවරු ආරක්ෂාවේදී. ඉතින් මේ ඔය
පසුබැස පසුව පහර දෙන ක්‍රමය, වට කරලා පහර දෙන ක්‍රමය ගරිල්ලා සටන් ක්‍රමයේ ලක්ෂණයක්. ඉතින් මේ ක්‍රමය අනුගමනය කරමින් උඩරට රජු පහර දුන්නා. ඉංග්‍රීසි හමුදා අන්ත පරාජයකටපත් වුණා. ඒ නිසා ෆෙඩරික් නෝර්ත්ගේ 1803 උඩරට ආක්‍රමණය සාර්ථක වුණේ නැහැ. තේරුණා නේද? හොඳයි අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න අලුත් ආණ්ඩුකාරයෙක් එනවා 1805. කවුද මේ අලුත් ආණ්ඩුකාරතුමා? තෝමස් මේත්ලන් ආණ්ඩුකාරතුමා. තෝමස් මේත්ලන්ඩ් අලුත් ආණ්ඩුකාරතුමෙක් පැමිණෙනවා. උඩරට සම්බන්ධව උපායශීලී ක්‍රියාකලාපයක් අනුගමනය කළ ඔහු උඩරට තොරතුරු රහසිගතව සෙවීමට චරපුරුෂයෙකු යෙදවිය. බලමු කවුද කියලා. දැන් මෙයාටත් ඕන උඩරට අල්ලන්න. හැබැයි ඔබ දන්නවා උඩරට අල්ලන්න ෆෙඩරික් නෝත් උත්සාහ දරලා අසාර්ථක වුණා. ඒ නිසා මෙයා බලනවා ඇයි මේ උඩරට යටත් කරගන්න බැරි. අපි මීට වැඩිය ලොකු රටවල් අල්ලලා තියෙනවනේ. පෘතුගීසීන්ටත් උඩරට අල්ලන්න බැරි වෙලා තියෙනවා. ලන්දේසීන්ටත් බැරි වෙලා තියෙනවා. එහෙනම් මෙතන මොකක් හරි රහසක් තියෙනවා. උඩරට යටත් කරගන්න ඇයි අපේ ෆෙඩරික් නෝට්ටත් බැරි වුණේ? මේ ගැන හොයලා බලන්න ඕන. උඩරට තොරතුරු හොයන්න ඕන. රජුගේ යුද ශක්තිය ගැන හොයන්න ඕන. රජුගේ ආරක්ෂක කටයුතු, උඩරට ප්‍රබලයෝ ගැන, රජුට හිතවත් අය, රජුට විරුද්ධවාදීන් ඉන්නවද? ඒ අය කොහොමද අපිට හිතවත් කරගන්නේ? රජුගේ දුර්වලතා මොනවද? දක්ෂතා මොනවද? මේව හොයන්න ඕන. උඩරට තොරතුරු හොයන්න මේ අලුත් ආණ්ඩුකාරයා තෝමස් මේත්ලන් ආණ්ඩුකාරයා. සමහර පොත්පත්වල මේට්ලන්ඩ් කියන එක මේත්ලන්ඩ් අල්ත තියෙන්නත් පුළුවන්. එහෙමත් හරි. මේත්ලන්ඩ් කියලා සඳහන් වෙන්නත් පුළුවන්. 1805 ආපු තෝමස් මේත්ලන් ආණ්ඩුකාරයා උඩරට සම්බන්ධව උපායශීලී ක්‍රියාකලාපයක්. මොකක්ද උපායශීලී කිව්වේ? කෙලින්ම යුද්ධයට යන්නේ නැතුව තොරතුරු හොයන්න චරපුරුෂයෙක් කියවුවා. ඔත්තුකාරයෙක්. මේ බලන්නකෝ. උඩරට සම්බන්ධව උපායශීලී ක්‍රියාකලාපයක් අනුගමනය කළ ඔහු උඩරට තොරතුරු සෙවීමට චරපුරුෂයෙකු. මේ යවපු කෙනා යවුවේ උපායක් හැටියට. ආදරයට නෙමෙයි. රජතුමාගේ දුක සැප හොයලා බලන්න. තෑගි භෝග හුවමාරු කරගන්න. හොඳට සිංහල භාෂාව දන්න අපේ සිරිත් විරිත් සංස්කෘතිය දන්න කෙනෙක් තමයි උඩරටට යවුවේ. කවුද මෙයා? ජොන් ඩොයිලි. ජොන් ඩොයිලි අපිට මේ අයගේ පින්තූර ගොඩාක් පැහැදිලි ඒවා නම් හොයාගන්න අමාරුයි. ඊටාම පැරණි ඡායාරූප තියෙන ඒවත් මේ කැමරාවකින් ගත්ත ඒවා නෙමෙයිනේ. ඉතින් මෙන්න මේ ඉන්නේ ජොන් ඩොයිලි කියලා විශ්වාස කරනවා. එතකොට මේ ඩොයිලි උඩරට රදලයන් සමග සාකච්ඡා කරන අවස්ථාවක්. ඔක දිනපොතක ඇඳලා තිබ්බ චිත්‍රයක්. ඔබට පේනවා රදලයෝ 3 දෙනෙක් වාඩි වෙලා ඉන්නවා. ඩොයිලි පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. සේවකයෙක් ඉන්නවා කවුරු හරි උඩරට සුළු නිලධාරියෙක්. ඉතින් මේ රදලයන් එක්ක සාකච්ඡා කරනවා ජෝන් ඩොයිලි. මේකෙන් අදහස් කරන්නේ මේ උඩරට රාජ්‍ය බලය රදලයන් අතට අරන් දෙන්න. රදලයන්ට බලය දෙන්න. රජු එලවන්න අපිට සහාය වෙන්න කියලා සාකච්ඡා කරන අවස්ථාවක්. ජෝන් ඩොයිලි තමයි උඩරට තොරතුරු ඔක්කොම වාර්තා කරේ. ඉංග්‍රීසීන්ට උඩරට යටත් කරගන්න ඕක ඉතාම පහසුවක් වුණා. මේට්ලන් ආණ්ඩුකාරයාගේ රූපෙකුත් ඔබ දකිනවා. තෝමස් මේට්ලන් මේ ඉන්නේ මේට්ලන් ආණ්ඩුකාරතුමා. එතකොට ජෝන් ඩොයිලි උඩරට චරපුරුෂ සේවයට යොදවපු කෙනා මේ ඉන්නේ. ඔහු බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලැබලා උපාධියක් ලබාගෙන රාජ්‍ය නිලධාරියෙක් හැටියට ලංකාවට ඇවිල්ලා ඔය දකුණු පළාතේ සේවය කරපු කෙනෙක් තමයි මේට්ලන් කිව්වේ. ඔයාට හොඳට සිංහල පුළුවන්. ඔයා උඩරට යන්න, රජු එක්ක හිතවත් වෙන්න, රදලියොන්ව සමීපව ඇසුරු කරන්න, රජුට එරෙහිව උඩරට ඉන්න අය අපේ පැත්තට හරව ගන්න කියලා. ඉතින් මේට්ලන් උඩරට ගිහින් වරින් වර රදලියෝ සමග සාකච්ඡා කරමින් උඩරට තොරතුරු හොයාගත්තා. බලමු එහෙනම් උඩරට සම්බන්ධව උපායශීලී ක්‍රියාකලාපයක් අනුගමනය කළ ඔහු උඩරට තොරතුරු රහසිගතව සෙවීමට චරපුරුෂයෙකු යෙදවිය. අපි ලියමු. මේට්ලන් ආණ්ඩුකාරයා ලංකාවේ දෙවන ඉංග්‍රීසි ආණ්ඩුකාරයා නේද? මේට්ලන් ආණ්ඩුකාරයා මේ සඳහා කාවද යවුවේ? මේට්ලන් ආණ්ඩුකාරයා ආණ්ඩුකාරතුමා කියලා ලියමුකෝ අපි. මේ සඳහා කාවද යවුවේ පුතාලා? මේ සඳහා ජෝන් ඩොයිලි යෙදවිය.
ජොන් ඩොයිලි කවුද උපාය දූතයෙක් විදිහට යව්වේ? ජොන් ඩොයිලි යෙදවිය. බලන්න. ඊළඟට මොකද වෙන්නේ කියලා අපි බලමු. ජොන් ඩොයිලි උඩරටට ගියා. ජොන් ඩොයිලි උඩරටට ගියාම උඩරට තත්ත්වය තමයි මේ තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? මේ කාලේ වෙනකොට උඩරට රජු සහ රදලයන් අතරේ මතභේද උග්‍ර වෙලා තිබ්බා. කොහොමටත් නායක්කර වංශිකයෝ බලයට පත්වෙච්ච අවස්ථාවේ ඉඳලම රජු සහ රදලයන් අතරේ මතභේද තිබ්බනේ. ඉතින් දැන් මේ වෙනකොට ඒවා උග්‍ර වෙලා රජු රදල මතභේද උග්‍ර වෙලා. ජොන් ඩොයිලි ගිහින් තොරතුරු හොයනකොට රජුගෙන් දැනගන්නවා රජුට එරෙහිව උඩරට ප්‍රධානියෝ කටයුතු කරන බව. රජුම කියනවා මට එරෙහිව මේ අය කටයුතු කරනවා. රාජ්‍ය සභාව මට පක්ෂපාතී නෑ, මට අවනත නෑ. ඔවුන් හැමතිස්සම කියනවා මාව බලයට පත් කරේ ඔවුන් කියලා. ඒ නිසා ඔවුන් කියන විදිහට මට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මං උඩරට මහරජු හැටියට එහෙම රදලයන්ට ඕන විදිහට රජු කටයුතු කරන්නේ උඩරට ප්‍රධානියා මම කියලා රජු වරින් වර කියනවා. ඉතින් ඩොයිලි අහනවා කවුද ඔබට විරුද්ධව එහෙම කටයුතු කරන්නේ? එතකොට කියනවා ඔය පිළිම තලාවේ ආදි වශයෙන් වුණා. ඒතකොට ඩොයිලි දැනගන්නවා මෙන්න මේ කට්ටිය තමයි මට විරුද්ධ මේ රජුට විරුද්ධ. එතකොට ඩොයිලි දැනගන්නවා මෙන්න මේ කට්ටිය තමයි රජුට විරුද්ධ. මෙන්න මේ රදලියෝ, මේ ප්‍රධානියෝ. මෙන්න මේ පිළිම තලාවෙලා. එතකොට පිළිම තලාවේලා එක්ක හිතවත්කම් හදාගෙන රජුට එරෙහිව කුමන්ත්‍රණ කරන්න. ජොන් ඩොයිලි කටයුතු කරනවා. බලන්න. මේ මතභේද වලට හේතු පළවෙනි එක රජු තම ඥාතීන්ට උඩරට රාජ්‍යයේ උසස් තනතුරු ලබා දීම. රජු තම ඥාතීන්ට තනතුරු ලබා දීම. රදලයෝ Tamanට අවනත නැහැ. ඒ වගේම රදලයෝ රජුගේ නියෝග පිළිපදින්නේ නැහැ. රජු කල්පනා කරනවා මම මගේ පවුලේ කට්ටිය මේකට පත් කරගන්නවා. රජු තම නායක්කාර වංශික ඥාතීන්ගේ උපදෙස් මත රාජ්‍ය පාලනය පිළිබඳ කටයුතු තීරණය කරනවා. තම ඥාතීන්ගේ උපදෙස් ලබා ගැනීම. තම නායක්කාර වංශික ඥාතීන්ගේ උපදෙස්. ඒ වගේම උඩරට රාජ්‍යයේ ඇතැම් තනතුරු වලට තමන් ඥාතීන් පත් කර ගැනීම. නායක්කාර වංශික ඥාතීන්. එතකොට ඒකෙදි රදලයන්ට තියෙන තැන තමයි නැති වෙන්නේ. රාජ්‍ය සභාවේ රදලයන් සමග තීන්දුව තීරණ ගන්නවා වෙනකොට රජු තමන්ගේ පවුලේ කට්ටිය එකතු කරගෙන තමන්ට විශ්වාසවන්තයි. මේක රජු සහ රදල මතභේද වලට එක හේතුවක් වුණා. රදලයන් නොතකා රදලයන් තනතුරු වලින් පහ කරලා රදලයන්ට තිබ්බ සමහර තනතුරු තම දෙමළ ඥාතීන්ට දුන්නා. ඒ වගේම තම දෙමළ ඥාතීන්ගේ උපදෙස් මත කටයුතු කරන්න රජු පුරුදු වුණා. ඒ කාරණේ අපි ලියමු එහෙනම්නේ. රජු තම ඥාතීන්ට තනතුරු ලබා දීම. අපි ලියමු බලන්න. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතැම් රදලයන් තනතුරු වලින් ඉවත් කිරීම. ඊළඟට ඥාතීන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම හා ඥාතීන්ට තනතුරු ලබා දීම. ඔන්න රජු රදල මතභේද වලට හේතු. අපි මේකට එක කියලා දාගමුද? රජු රදල මතභේද වලට හේතු අපි මේක නම් කරමු එක කියලා. එක. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතැම් රදලයන් තනතුරු වලින් ඉවත් කිරීම. රජු තම
ඥාතීන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම තව එකක් අපි මෙතනින් ඒකටම අදාළ එකක් ලියමු. රජු තම ඥාතීන්ට උසස් තනතුරු ලබා දීම. එතකොට රදලයන්ට තියෙන තැනනේ නැති වෙන්නේ. පවුලේ කට්ටියට තමයි ලොකු ලොකු තනතුරු ආණ්ඩුවේ දැන් දෙන්නේ. මෙන්න රජු සහ රදලයන් අතරේ මේ වෙනකොට ගැටුම් උග්‍ර වෙන්න හේතුව තමයි රජු තම ඥාතීන්ට තනතුරු ලබා දීම. එතකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතැම් රදලයන් තනතුරු වලින් අයින් කරලා තිබ්බා. ඒ වගේම ඥාතීන්ගේ උපදෙස් මත ක්‍රියා කරා, රදලයන්ගේ උපදෙස් මත ක්‍රියා කරන්න. ඒ වගේම තමන්ගේ නෑයන්ට ඇතැම් උසස් තනතුරු ලබා දීලා තිබ්බා. මෙන්න මේවා රජු සහ රදලයන් අතරේ මතභේද වලට හේතු. අපි දෙවනි කාරණයට යමු. ඇයි මේ උඩරට රජුයි රදලයෝයි මේ වෙනකොට තරහ වෙලා හිටියේ කියලා? මෙන්න දෙවනි කාරණේ. රජු රදලයන්ට දඬුවම් දීම. බලමු. ඒකත් අපි වෙනම දක්වමු. මෙහෙම යටින් ඉරක් ගහලා උඩරට රජු සහ රදලයන් අතරේ මතභේද තිබ්බා මේ වෙනකොට. ජොන් ඩොයිලි උඩරටට ඔත්තු බලන්න යනකොට, තොරතුරු හොයන්න යනකොට පුතේ ජොන් ඩොයිලිට තේරුණා මෙන්න මේ ප්‍රශ්න තියෙනවා. රජු සහ රදලයන් අතරේ මතභේද තියෙනවා. මේක අපිට වාසියක්. රදලයෝ කියන්නේ බොහොම බලවත් පිරිසක්. ඔවුන් රජුට එරෙහි වෙනවා කියන්නේ අපිට උඩරට අල්ලන්න ලේසියි. ඔවුන් රජුත් එක්ක හිටියොත් අපිට අමාරුයි. මොකද රජු බොහොම ශක්තිමත් වෙනවා මේ රදලයෝ නිසා. රදලයන්ගේ ශක්තියෙන් තමයි රජු පවතින්නේ. ඒ නිසා. එතකොට රජු රදලයන්ට දඬුවම් දීලා. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මුල් කාලේ බොහොම හොඳ ගුණ යහපත් පාලකයෙක්. එතුමා ඔය සතුන් දඩේමට එරෙහිව නීති රීති පනවලා තියෙනවා. මත්පැන් පානයට එරෙහිව නීති රීති පනවලා තියෙනවා. ජනතාවගේ පැත්තට හිතයිශීව කටයුතු කරපු ගුණ යහපත් කාරුණික පාලකයෙක් හැටියට තමයි මුල් කාලේ ඔහු පිළිබඳ තොරතුරු තියෙන්නේ. ඔහු ගුණ යහපත් කාරුණික පාලකයෙක්. පසු කාලීනව රදලයන් සමග ඇතිවෙච්ච මතගැටුම් නිසා රදලයන් රජු නොතකා කටයුතු කරපු නිසා ක්‍රූර තීන්දුව තීරණ ගත්තත් ඒ වගේම ජෝන් ඩොයිලිගේ වැරදි උපදෙස් මත කටයුතු කිරීම, මත්පැන් වලට ඇබ්බැහි වීම, ඇතැම් රදලයන් රජුව නොමග යැවීම වගේ හේතු මත රජු සැහැසි පාලකයෙක් බවට පත් වුණා. මුල් කාලේ රජු ඉතා හොඳ පාලකයෙක් විදිහටයි තොරතුරු තියෙන්නේ. ජනතාව පීඩාවට පත් කරපු රදලයන්ට රජු දඬුවම් දීලා තියෙනවා. රජු අරන් තියෙන්නේ රදලයන්ගේ පැත්ත නෙමෙයි. රජු අරන් තියෙන්නේ ජනතාවගේ පැත්ත. ඒ නිසා ඇතම් රදලයන් රජු කෙරෙහි වෛරයෙන් හිටියේ. යම් රජෙක් ඍජුව කෙලින් වැඩ කරනකොට රදලයෝ කැමති නැහැ. මොකද Tamanට ඕන විදිහට වැඩ කරන්න බෑනේ. එහෙම ප්‍රබල රජවරු පහළ වෙච්ච අවස්ථාවල ඇතම් රදලයන් රජු මරා Tamanට හිතවත් කෙනෙක් රජ කරගන්න කුමන්ත්‍රණය කරා. ඕක දෙවනි රාජසිංහ රජතුමාටත් වුණා. ඔය අඹන්වෙල රාළ කියන එක්කෙනා රජු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරා. රදලයෝ තමන්ගේ බලය වැඩි කරගන්න උත්සාහ කරපු නිසා දෙවනි රාජසිංහ රජු රදලයන් සමග ගැටුම් ඇති කරගත්තා. මේ බලන්න ඒ తত্ত্বය මේ වෙනකොට උඩරට තිබ්බා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ජනතාව පීඩාවට පත් කළ රදලයන්ට දඬුවම් දීපු නිසා රදලයෝ රජු කෙරෙහි කේන්තියෙන් වෛරයෙන් හිටියා. අපි මෙයාට බලය දුන්නේ. අපි බලයට පත් කරපු රජු අපිට එරෙහිව වැඩ කරනවා. අපි කියන විදිහට වැඩ කරන්නේ. මෙයා නෙමෙයි රජ වෙන්න හිටියේ. මෙයා රජ කෙරුවේ අපි. ඒ අපිට ඕන විදිහටයි මෙතන වැඩ කරන්න ඕන. කියලා රදලයෝ හැමතිස්සෙම Tamanට ඕන විදිහට වැඩ කරන්න යෑමෙන් තමයි මේ ගැටුම් දුර දිග ගියේ. බලන්න. රජු රදලයන්ට දඬුවම් දීම කියන කාරණය. රජු ජනතාව පීඩාවට පත් කළ රදලයන්ට
රජු ජනතාව පීඩාවට පත් කළ රදලයන්ට දඬුවම් ලබා දීම රජු සහ රදල මතභේදවලට හේතු විය. රජු සහ රදල මතභේදවලට හේතු විය. බලන්න. රජු ජනතාව පීඩාවට පත් කළ රදලයන්ට දඬුවම් ලබා දීම රජු සහ රදල මතභේදවලට හේතු විය. හරි. දැන් රජු සහ රදලයන් අතර මේ වෙනකොට තිබ්බ මතභේදවලට හේතු දෙකක් අපි දුන්නා. මේවා තමයි ඉංග්‍රීසීන්ට උඩරට අල්ලගන්න පහසුවක් වෙන්නේ. මේවා තමයි ඩොයිලි ගිහිල්ලා හොයාගෙන ආපු තොරතුරු. රජු රදලයන් තනතුරු වලින් අයින් කරලා දෙමළ නෑයන්ට තනතුරු ලබා දීලා තියෙනවා. රජු රදලයන් එක්ක සාකච්ඡා කරලා රදලයන්ගේ අදහස් මත රට පාලනය කරන්නේ නැතුව තමන්ගේ දෙමළ නෑයන්ගේ අදහස් මත රට පාලනය කරන්න පුරුදු වෙලා තියෙනවා. ඇතැම් රදලයන්ට රජු දඬුවම් දීලා තියෙනවා. තව හේතු තියෙනවා බලමු. පිළිමතලාවේගේ හිස ගසා දැමීම. මෙන්න ඊළඟ කාරණේ. අපි ඒකත් මතු කරගමු. පිළිමතලාවේගේ හිස ගසා දැමීම. දැන් මෙතන තියෙනවනේ රජු රදල මතභේද වලට හේතු දෙකක්. එහෙමනම් පිළිමතලාවේගේ හිස ගසා දැමීම අපි ගමු තුන්වෙනි හේතුව හැටියට. පිළිමතලාවේගේ හිස ගසා දැමීම. 4 රදලයන් අතර මතභේද ඇති වෙනසේ ක්‍රියා කිරීම. හරි. පුතා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට උඩරට රජ වෙන්න උදව් කරපු මැදිහත් වෙච්ච පුද්ගලයා තමයි මහාධිකාරම්වරයා පිළිමතලාවේ. පිළිමතලාවේ මේකෙන් අපේක්ෂා කරේ තමන්ට ඕන විදිහට උඩරට පාලනය කරන්න තමන්ට හිතවත් කෙනෙක් පත් කරගෙන. වැඩි වයසක් නැති රාජ්‍ය පාලනය පිළිබඳ අයිතියක් ඍජුවම නොතිබිච්ච කෙනෙක් පත් කරගත් ඒකයි. එතකොට තමන්ට ඕන විදිහට වැඩ කරන්න. ඉතින් පිළිමතලාවේ අපේක්ෂා කරපු දේ උනේ නැහැ. මොකද උඩරට රජු හැමතිස්සෙම පිළිමතලාවේ කියන විදිහට වැඩ කරේ නැහැ. ඒ වෙනුවට උඩරට රජු තමන්ට ඕන විදිහට තීරණ ගත්තා. මේ නිසා නිතරම රජු සහ පිළිමතලාවේ අධිකාරම් අතරේ මතභේද ඇති වුණා. පිළිමතලාවේ අධිකාරම් නිතරම කිව්වේ මේ ඔබ රජු බවට පත් කරේ මම. ඔබට රාජ්‍ය උරුමයක් තිබ්බේ නැහැ. ඒ නිසා ඔබ කටයුතු කරන්න ඕන මට ඕන විදිහට. නායකකාර වංශිකයන්ට උඩරට රාජ්‍ය ආйти නැහැ. ඒක ආйти සිංහල බෞද්ධයන්ට. මම සිංහල බෞද්ධ නායකයෙක්. එතකොට මම තමයි සිංහල බෞද්ධ ජනතාව නියෝජනය කරන උඩරට ඇත්ත නායකයා. නායකකාර වංශිකයන්ට උඩරට ආйти නැත්නම් ඊළඟට ඉන්නේ මම. එතකොට මම සිංහල බෞද්ධයෙක් උඩරට රාජ්‍ය ආйти සිංහල බෞද්ධයන්ට කියන අදහස. මේ නිසා රජු සහ පිළිමතලාවේ අතර ගැටුම් උග්‍ර වුණා. රජු කැමති නෑ තමන්ගේ ආධිපත්‍ය අභිභවා වෙන කෙනෙක් එනවට. ඒ නිසා ගැටුම් ඇති වුණා. පිළිමතලාවේ අධිකාරම් උඩරට රජවීම සඳහා කුමන්ත්‍රණය කරපු බවට. පිළිමතලාවේ අධිකාරම් මේ සඳහා ඉංග්‍රීසීන් සමග සාකච්ඡා කළ බවට. ඉංග්‍රීසීන් සමග කුමන්ත්‍රණ කළ බවට. ඉංග්‍රීසීන්ගේ සහායෙන් උඩරට රජවීමට උත්සාහ කළ බවට තොරතුරු රජුට වාර්තා වෙනවා. මුල් අවස්ථාවේ රජු මේවා නොසලකා හැරියත් 1803 ෆෙඩරික් නොදිය උඩරට ආක්‍රමණයත් මෙහිම ප්‍රතිඵලයක් විය හැකියි කියලා පස්සේ රජුට සැකයක් එනවා. ඒ විතරක් නෙමෙයි ඒවා සනාථ කරන්න රජු තොරතුරුත් හොයා ගන්නවා. මේ 1803 නෝර්තාණ්ඩුකාරයා උඩරට ආක්‍රමණය කරේ පිළිමතලාවේගේ ඉල්ලීම මතද? ඔහු ඒ සඳහා අනුබල දුන්නද? කියලා රජු තුල සැකයක් ඇති වෙනවා. ඒවා සනාථ කරගන්න තරම් කරුණුත් රජුට ලැබෙනවා. ඒ නිසා රජු තීරණය කරනවා පිළිමතලාවේ අධිකාරම් රාජ්‍ය ද්‍රෝහී වුණා. රජුට එරෙහිවීම මත මරණ දඬුවම පමුණුවනවා. උඩරට රාජ්‍යයේ තියෙන ලොකු වැරද්දක් නේ රජුට එරෙහිවීම, රාජ්‍ය ද්‍රෝහී වීම. එතකොට රාජ්‍ය ද්‍රෝහී වීමට දඬුවම මරණ දඬුවම. ඒක ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හදපු දඬුවමක් නෙමෙයි. ඒවා උඩරට පෙරසිරිත සම්ප්‍රදාය පෙර රජවරුන්ගේ කාලේ ඉඳලම තිබ්බ නීතිය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසි අත්අඩංගුවට පත් වුණාට පස්සේ රොබර්ට් බ්‍රවුන්රි කාණ්ඩුකාරතුමාට එක අවස්ථාවක කියනවනේ උඩරට නීතිය මාස ඇදුවක් නොවේ කියලා. දැන් රොබර්ට් බ්‍රවුන්රි කාණ්ඩුකාරතුමා අහනවා ඔය රජු අත්අඩංගුවට ගෙනල්ලා කොළඹ රඳවන් ඉඳලා පිටුවහල් කරන්න තියාගත්ත කාලය ඇතුලේ රොබර්ට් බ්‍රවුන්රි හම්බුණානේ. එතකොට ඔබ මේ වගේ මේ කෲර තීරණ ගත්තේ ඇයි කියලා ඇහුවම රජු කිව්වේ ඒක මගේ නීතියක් නෙමෙයි.
රාජ්‍ය ද්‍රෝහී වීමට දඬුවම මරණ දඬුවම. උඩරට නීතිය මාස ඇදුවක් නොවේ. ඒක තිබ්බ නීතියක්. රජුට එරෙහි වුණොත් මරණ දඬුවම දෙන එක මගේ නීතියක් නෙමෙයි. මම නෙමෙයි උඩරට නීතිය ඇදුවේ. රජතුමා කියනවා. ඒක නිසා පිළිමතලාවේගේ හිස ගසා දැමීම රජුගේ තීරණයක් වුණාට ඒක උඩරට තිබ්බ නීතියක්. රාජ්‍ය ද්‍රෝහී වුවන්ට මරණ දඬුවම. පිළිමතලාවගේ හිස ගසා දැමීමත් සමගම උඩරට රදලයෝ රජු කෙරෙහි ලොකු කේන්තියක් ඇති කරගන්නවා. දැන් උඩරට සිංහල බෞද්ධයන්ට තැනක් නැහැ. උඩරට සිංහල නායකයන්ට තැනක් නැහැ. උඩරට ප්‍රභූන්ට තැනක් නැහැ. හැමදේම දෙමළ නායකයන්ට දෙනවා. සිංහල ප්‍රධානීන් ඝාතනය කරනවා. රජු බොහොම ක්‍රූරයි අත්නෝමතික. Tamanට රජ වෙන්න උදව් කරපු කෙනා ඝාතනය කරා. කියලා මතයක් උඩරට පැතිරෙනවා. ඒකෙන් තමයි රජු රදලයෝ එක්ක තවත් අමනාප වෙන්නේ. ගැටුම් වැඩි වෙන්නේ, උග්‍ර වෙන්නේ. රදලයන්ගේ සහාය රජුට නොලැබෙන්න ඕකත් එක හේතුවක් වෙනවා. ලියමු එහෙනම් නේද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට රජවීමට උදව් කළ පිළිමතලාවේ අධිකාරම් රාජ්‍ය ද්‍රෝහී වූවායයි යන චෝදනාව මත රජු ඔහුගේ හිස ගසා දැමීම. රජු ඔහුට මරණ දඬුවම පැමිණවීම කියලා ලියමු. රජු ඔහුට මරණ දඬුවම නියම කිරීම. හොඳයි. ඔන්න රජු රදල මතභේදවලට තවත් හේතුවක්. හතරවෙනි හේතුවට යමු. මේක ආයසරයක් කියවමුද දුල පුතාලා? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට රජවීමට උදව් කළ. පිළිමතලාවේ අධිකාරම් රාජ්‍ය ද්‍රෝහී වූවායයි යන චෝදනාව මත. මොකක් මතද? රජුට එරෙහිව වැඩ කරා කියලා. චෝදනාව මත රජු ඔහුට මරණ දඬුවම නියම කිරීම. හතරවෙනි හේතුව අපි මතු කරගමු බලන්න. හතරවෙනි හේතුව මේ තියෙන්නේ රදලයන් අතර මතභේද ඇති වෙනසේ ක්‍රියා කිරීම. රජු යොදපු උපායක් මේක. සාමාන්‍යයෙන් රදලයෝ අතරේ ප්‍රධාන රදලයෝ දෙන්නයි ඉන්නේ. මහා අධිකාරම් සහ දෙවනි අධිකාරම්. හැබැයි රජු තවත් අධිකාරම්වරයෙක් පත් කරලා තියෙනවා. එහෙම පත් කරේ කවුරු හරි කෙනෙක් Tamanට හිතයිශීව වැඩ කරයි කියලා. ඒකම ඇතැම් රදලයන් ඉන්නවා. රදලයන් අතරේ මත ගැටුම් තියෙන බලතරංග තියෙන. රදලයෝ අතරෙත් ඔවුනොවුන් අතරේ බලතරංග තියෙන. සමහර අවස්ථාවල ඇතැම් ප්‍රදේශයකට එකිනෙකාට විරුද්ධ රදලයෝ දෙන්නේ පාලන කටයුතු වලට පත් කරනවා. ඒකෙන් රජු බලාපොරොත්තුනේ යමෙක් රජුට විරුද්ධව කුමන්ත්‍රණ කරොත් අනිත් කෙනා කියයි. අනිත් කෙනා රජුට විරුද්ධව කුමන්ත්‍රණ කරොත් ඊළඟ රදලයා කියයි කියලා. ඒ නිසා එකිනෙකාට විරුද්ධ රදලයන් එකම ප්‍රදේශ පාලනය කරන්න පත් කරා. එකම ප්‍රදේශ බලා ගන්න පත් කරා. ඒ වගේ අවස්ථාවලදී ඔවුනොවුන් අතර ගැටුම් ඇතිවීම රජු වාසියක් කරගන්න උත්සාහ කරා. අන්න ඒ වගේ හේතු මත රදලයන්ට රජු කෙරෙහි කලකිරීමක් ඇති වුණා. රදලයන් අතර මතභේද ඇතිවනසේ ක්‍රියා කිරීම. රජු
එකිනෙකාට ප්‍රතිවිරුද්ධ රදලයන් අතර රජු එකිනෙකාට ප්‍රතිවිරුද්ධ රදලයන් අතර ගැටුම් ඇතිවීමට සැලැස්වීම. හොඳයි දූල පුතාලා. මේ වෙනකොට උඩරට රජු සහ රදලයන් අතරේ මතභේද තිබ්බා. ඒ මතභේද වලට හේතු කීපයක් අපි දැන් කතා කරා. පෙර සඳහන් කරපු හේතු දෙක බලමු. රජු තම ඥාතීන්ට තනතුරු ලබා දුන්නා. ඥාතීන්ගේ උපදෙස් මත ක්‍රියා කළා. ඒ වගේම රජු රදලයන්ට දඬුවම් දුන්නා. ජනතාව පීඩාවට පත් කරපු රදලයන්ට දඬුවම් දුන්නා. ඒකම පිළිමතලාවේ අධිකාරම් වරයාට මරණ දඬුවම නියම කරා. හිස ගසා දැම්මා. ඒකම රදලයන් අතර මතභේද ඇති වෙනසේ ක්‍රියා කරලා ඒවෙන් වාසි ගන්න බලාපොරොත්තු වුණා. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ රදලියෝ අතර ගැටුම් ඇති කරවල ඒකෙන් රජු වාසි ගන්න බලාපොරොත්තු වුණා. මෙන්න මේ හේතු මත මේ වන විට උඩරට රජු සහ රදලයන් අතරේ මතභේද ඇති වෙලා තිබ්බා. උඩරට රාජ්‍යයේ ස්ථාවරය රඳා පවතින්නේ කවුරු අතේද? තුංගොල්ලත් අතේ. මේ තුංගොල්ලෝ රජු එක්ක ඉන්නවා නම් තමයි රජු ශක්තිමත්. රදලයන්ගේ සහාය රජුට තියෙනකන් රජු ප්‍රබලයි. රදලය යනු ඒ ප්‍රදේශවල ප්‍රධානියෝ, ප්‍රාදේශීය අධිපතියෝ, ප්‍රදේශාධිපතියෝ, ඒ ප්‍රදේශවල ප්‍රධානියෝ. ඒ ප්‍රදේශවල රජුට පක්ෂපාතී පාලනයක් ඇති වෙන්නේ රදලයෝ රජුත් එක්ක ඉන්නවා නම්. සබරගමුව බාර රදලයා රජුට එරෙහි වෙනවා නම්, රජුගෙන් ඈත් වෙනවා නම්, රජු සමග අමනාප වෙනවා නම් සබරගමුවෙන් රජුට සහාය ලැබෙන්නේ. ඒතකොට සබරගමුවේ ජනතාව රජු වෙනුවෙන් කැප වෙලා ඉන්නේ ඒ ප්‍රදේශයේ රදලයා ඉන්න නිසා. රදලයා රජුට එරෙහි වුණොත් රජුට ගිහින් සබරගමුවේ මිනිස්සු ගයක් ගානේ තමන්ගේ පැත්තට හරව ගන්න බෑ. ඒ නිසා ප්‍රදේශ අධිපතියන්, ප්‍රාදේශීය නායකයන්, ඒගොල්ලෝ නිකන් ඒ පළාත්වල රජවරු වගේ හිටියේ. ඔවුන්ගේ සහාය රජුට තියෙනවා නම් රජුගේ පාලනය ස්ථාවරයි. ඊළඟට උඩරට බෞද්ධ සමාජය මේ සමාජයට නායකත්වය දුන්නේ භික්ෂුන් වහන්සේලා. ඔවුන්ට විශාල බලයක් උඩරට තිබ්බා. භික්ෂුන් වහන්සේලා රජුගෙන් ඈත් වුණොත් බෞද්ධ ජනතාවත් රජුගෙන් ඈත් වෙනවා. පාලකයා භික්ෂුන් වහන්සේලාට සමීප නම්, භික්ෂුන් වහන්සේලා ළඟින් ඇසුරු කරනවා නම්, භික්ෂුන් වහන්සේලා එක්ක ඉන්නවා නම් බෞද්ධ ජනතාවත් රජුට ලොකු ගෞරවයක් තියෙනවා. ඒකනේ ඔය මැතිවරණ අවස්ථාවක් එහෙම අහම දුවේ පුතේ මැතිවරණයක් ලඟ වෙනකොට එහෙම ගොඩාක් දේශපාලඥයෝ අටපිරිකරවල් එහෙම අරගෙන යන්නේ හාමුදුරුවරු බහැ දකින්න වගේ නිතර යන්නේ. මේ අහවල් ස්වාමින් වහන්සේව බහැ දැක්කා කියලා එහෙම ඔය මාධ්‍යවල කියන්නේ. එතකොට ඒකෙන් අඟවන්නේ මේ Taman භික්ෂුන් වහන්සේලා සමග සමීපව ඉන්නවා, ළඟින් ඇසුරු කරනවා. එතකොට අර සිංහල බෞද්ධ ජනතාව තුළ රජු කෙරෙහි ලොකු ගෞරවයක්, විශ්වාසයක්, ආදරයක් ඇති වෙනවා. ඒ නිසා උඩරට පාලකයන් භික්ෂුන් වහන්සේලා ළඟින් ඇසුරු කරා. එහෙම වුණාම බෞද්ධ ජනතාව තුළ ආකර්ෂණීය බවක් රජුට එනවා, ජනප්‍රිය වෙනවා. රජුගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසා මේ වන විට භික්ෂුන් වහන්සේලා සමග මතභේද ඇති වෙලා තිබ්බා. මේක බෞද්ධ ජනතාව රජුගෙන් දුරස් වීමට හේතුවක්. අපි ඒක වැදගත් කාරණයක් නිසා හයිලයිට් කරගමු නේද? මතු කරලා ගමු නේද? භික්ෂුන් වහන්සේලා සමග මතභේද ඇතිවීම උඩරට රාජ්‍ය බිඳ වැටීමට හේතුවක් වෙනවා. රදලයන්ගේ සහාය නැතිවීම, භික්ෂුන් වහන්සේලාගේ සහාය නැතිවීම, අවසාන වශයෙන් ජනතාව රජුගෙන් ඈත් වීම. එතකොට රජු තනි වෙනවානේ. තනියම රජුට පුළුවන් ද රාජ්‍යයක් රැකගන්න? මේකට එක හේතුවක් වුණේ භික්ෂුන් වහන්සේලා සමග මතභේද ඇති වෙන්න එක හේතුවක් වුණේ පරණාතල හාමුදුරුවෝ ඇතුළු භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක්ට රජු මරණ දඬුවම දුන්නා. ඒකට හේතුව තමයි පිළිමතලාවේ අධිකාරම්ට බොහොම හිතයිෂී ස්වාමින් වහන්සේලා. පරණාතල හාමුදුරුවෝ වගේ කට්ටිය. උන්වහන්සේලා මේ පිළිමතලාවේ අධිකාරම්ගේ ඝාතනය දැඩිව විවේචනය කරා. මේක රජු කරපු වැරද්දක් කියලා. අනිත් එක පිළිමතලාවේ අධිකාරම් උඩරට රජු මරා රාජ්‍ය බලය අත්පත් කරගන්න රජ වෙන්න කුමන්ත්‍රණ කරාම රජු හිතනවා මේ හාමුදුරුවරු එයාගේ පැත්තට කතා කරනවා. කියන්නේ මෙයාලත් මේ කුමන්ත්‍රණයේ ඉන්නවා. මේගොල්ලොත් රාජ්‍ය ද්‍රෝහියෝ. පිළිමතලාවේ අධිකාරම් ඉංග්‍රීසින්ගේ සහායෙන් උඩරට අල්ලන්න උත්සාහ කරනවා. එතකොට හාමුදුරුවරු කියනවා ඒක දඬුවම් දීපක වැරදි කියලා. එහෙනම් මේ හාමුදුරුවරුත් රජුට එරෙහිව රාජ්‍ය ද්‍රෝහී වුවන් කියලා හිතලා රජු ඇතැම් ස්වාමින් වහන්සේලාට මරණ දඬුවම් පමුණුවනවා. ඕක භික්ෂුන් වහන්සේලා සමග මතභේද වලට හේතුවක් වෙනවා. එහිදී පරණාතල හාමුදුරුවෝ තමයි මේ කණ්ඩායමේ කැපිපේන හාමුදුරුවෝ හැටියට හිටියේ. බලන්න.
අපි මේ කාරණේ පුංචි සටහනක් විදිහට ලියාගමු. පිළිමතලාවේ අධිකාරම්ට පක්ෂපාතීත්වය දැක්වූ. පක්ෂපාතී වූ එයාගේ පැත්තට කතා කරපු. පක්ෂපාතී වූ ඇතැම් භික්ෂූන් වහන්සේලාට රජු මරණ දඬුවම පැමිණවීම. එහෙම අවස්ථාවකට උදාහරණයක් කියන්න පුතාලා පරණාතල හාමුදුරුවන්ගේ හිස ගසා දැමීම. පිළිමතලාවේ අධිකාරම්ට පක්ෂපාතීව අදහස් පළ කරපු භික්ෂූන් වහන්සේලා. රජතුමා හිතන්නේ මොකද්ද? මේ රාජ්‍යද්‍රෝහී කට්ටිය. රජු මරන්න කුමන්ත්‍රණය කරපු කට්ටිය. මෙයාලා තමයි උදව් කරලා තියෙන්නේ. එහෙනම් රාජ්‍යද්‍රෝහී වුවන්ට දඬුවම මරණ දඬුවම. අන්න භික්ෂූන් වහන්සේලාගේ ඉපදෙනෙක් ඝාතනය කරනවා. ඒකම මෙන්න මෙතන බලන්නකො සතර මහා දේවාල පොයමලු විහාරය ඉවත් කිරීම හා වැල් බෝධිය කපා දැමීම. මේ මහනුවර තිබ්බ පාරම්පරික බෝගසක්. රජතුමා මේ බෝධිය කපලා අයින් කරන්නේ බුද්ධ ආගමත් එක්ක තරහකට නෙමෙයි. හැබැයි ඒක භික්ෂුන් වහන්සේලා අතරට යන්නේ රජුට එරෙහි වෙච්ච රදලියෝ ගිහින් කියන්නේ මේ බුදුදහමට එරෙහිව රජු වැඩ කරනවා කියලානේ. දැන් අපි හිතමුකෝ මෙහෙම මාර්ගයක් පළල් කරන්න සංවර්ධන කටයුත්තකදී පාරේ තියෙන බෝගසක් කපා අයින් කරනවා. මේක සැලසුම් කරන්නේ මේ රටේ පාලකයා නෙමෙයි. ඒ අදාළ මාර්ග සංවර්ධන කටයුතු වල නියැලෙන ඒ ඉංජිනේරුවරු ඒ තාක්ෂණ ශිල්පියෝනේ. නමුත් ඒවකට බලයේ ඉන්න රජයකට ඒක අවාසියක් වෙන්න පුළුවන්. මිනිස්සු තුල මතයක් ඇති කරන්න පුළුවන් යමෙකුට මේ බුදුදහමට විරුද්ධව වැඩ කරනවා කියලා. ඉතින් අන්න ඒ වගේ තමයි මෙතනත් උනේ. සතර මහා දේවාල. ඔබ දන්නවා දළදා මාලිගාව ඉදිරියේ දේවාල සමූහයක් තියෙනවා. නාථ දේවාලේ, විෂ්ණු දේවාලේ, පත්තිනි දේවාලේ, කතරගම දේවාලේ. ඉතින් සතර මහා දේවාල, පොයමලු විහාරය හා වැල් බෝධිය. මේ පාරම්පරික ප්‍රසිද්ධ බෝධියක් වෙච්ච වැල් බෝධිය. මේක සිද්ධ වුණේ මෙහෙමයි. රජු මහනුවර නගරයේ ආරක්ෂාව පිණිස අර නුවර තියෙන බෝගම්බර වැව පුළුල් කරා. මේක පුළුල් කරනකොට ඒක මේ නගරයේ අලංකාරයට, නගරයේ ආරක්ෂාවට ගත්ත පියවරක්. නැතුව බුදුදහම එක තරහට නෙමෙයි. මේක පුළුල් කරනකොට ජලයෙන් යට වෙන ප්‍රදේශවල තිබ්බ දේවාල ඉවත් කරා. ඉවත් කරා කියන්නේ ඒවා විනාශ කළා දැම්මේ නෑ. ඒවා වෙන තැන්වල ස්ථාපිත කරා. ඒවා අයින් කරන්න සිද්ධ වුණා. වතුර පිරෙනකොට අර බෝධිය තියෙන සීමාවටම වතුර පිරෙන නිසා රජු කිව්වා ඒක කපලා අයින් කරන්න කියලා. ඒක අපහාසයක් නේ නැත්නම් බෝගහට. බෝධින් වහන්සේට අපහාසයක් නිසා රජු කිව්වා ඒක ඉවත් කරන්න කියලා. මේ වෑදී භික්ෂුන් වහන්සේලා අතරට මේ මතය ගියේ බුදුදහමට එරෙහිව, ආගමට දහමට එරෙහිව රජු වැඩ කරනවා කියලා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා රජුගෙන් ඉවත් වුණා. අපි ඒකත් පොඩිවට සටහන් කරගමුද? මේක අපි දෙවෙනි කාරණේ විදිහට මෙහෙම දාගමුකෝ. මේක දෙක විදිහටත්, මේක තුන විදිහටත්. මහනුවර නගරයේ නවීකරණ කටයුතු. ඒකම වැව පුළුල් කිරීම. සඳහා රජු මෙම පියවර අනුගමනය කරා. නමුත් හාමුදුරුවෝ හිතුවේ මොකද්ද? රජු මෙම පියවර අනුගමනය කිරීම.
මේකෙදි භික්ෂුන් වහන්සේලාගේ එකඟතාවය ගත්තේ නැහැ. භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවේ නැහැ. මේ ඉදිකිරීම් කටයුතු රජු හිතුවක්කාර විදියට කරා. දන්දා මාලිගාව නවීකරණයේදී මහනුවර නගරයේ නවීකරණයේදී මේ සිද්ධ වෙච්ච දේවල් හාමුදුරුවෝ හිතුවේ බුදුදහමට විරුද්ධව කරන දේවල් කියලා. මේ නිසා රජු සහ භික්ෂුන් වහන්සේලා අතරේ මතභේදයක් ඇති වෙන්න පටන් ගත්තා. දැන් රජු සහ රදලියෝ තරහයි, රජු සහ භික්ෂුන් වහන්සේලා තරහයි. ඊළඟට බලමුකෝ මොකද වෙන්නේ කියලා. රජු හා ජනතාව අතර සම්බන්ධතා බිඳ වැටීම. මේ බලන්න. මේකත් ප්‍රබල කාරණයක් නේද? රජු හා ජනතාව අතර. රජුගෙන් ජනතාව ඈත් වුනහම රජු තනි වෙනවනේ. රාජ්‍ය බලය කියන්නේ තනි පුද්ගලයෙකුගේ බලයක් නෙමෙයිනේ. රටේ අති බහුතරයකගේ බලෙන්නේ රාජ්‍ය බලය ලැබෙන්නේ. එතකොටනේ අපි යාට පාලකයා කියන්නේ. වර්තමානෙත් එහෙමනේ. වැඩි පිරිසක් බලය දුන්නාම තමයි ජනතාව කැමැත්ත පළ කරාම බලය පැවරුවාම තමයි ඔහු පාලකයා වෙන්නේ. එහෙමනම් රටේ පාලකයාට ජනතාවගේ කැමැත්ත තියෙනවා. ඒකනේ ඉස්සර අතීතේ පාලකයා හඳුන්වන මහා සම්මත කියන වචනේ පාවිච්චි කරේ. මහා කිව්වේ වැඩි දෙනෙකුගේ මහ ජනතාවගේ සම්මතය අනුමැතිය ලැබුණා කියන එකනේ එකෙන් අදහස් කරේ. රජ කියන වචනේ එන්නේ රංජනය කියන වචනේ. මොන රංජනේද? ජන රංජනේ. ජනතාව සතුටින් තැබීමට සමත් වන්නා. ජන රංජන. රංජන කියන එකෙන් තමයි රජ කියන වචනේ හැදිලා තියෙන්නේ. ඒතර ජනතාව රංජනය කිරීම. ජනතාව සතුටින් තියන්න ඕනි ජනතාවගේ අනුමැතිය Tamanට ලැබෙන්න. එහෙම නැති පාලකයෝ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. රජු හා ජනතාව අතර සබඳතා බිඳ වැටීම උඩරට රාජ්‍ය ඉංග්‍රීසීන්ට යටත් වීමට හේතුවක් වෙනවා. රජුගේ ක්‍රූර ක්‍රියාකලාපේ. මොන අවස්ථාවේද රජු ක්‍රූරව ක්‍රියා කළේ? ඔබ දන්නවා පිළිමතලාවේ අධිකාරම්ගේ හිස ගසා දාලා ඊළඟට මහාධිකාරම් ධූරය දුන්නේ කාටද? ඇහැලේ පොළට. ඇහැලේ පොළටත් උඩරට රජවීමේ ආසාවක් ඇති වෙනවා. දැන් ඒ ආසාව එන්නේ ඒ කිට්ටුවට ආහම. නිකන් රදලයක් විදියට ඉන්නකොට ඒ ආසාව තිබෙන්නේ නැති වුණාට මහාධිකාරම් වුණාම රටේ දෙවනියා වුණාම ඊළඟට හිතෙන්නේ පළවෙනියා වෙන්න නේ. මට උඩින් තව එක්කෙනා ඉන්නේ. ඒ ඉන්න කෙනාට නියම රාජ්‍ය උරුමයක් නැහැ. මොකද එයා රජ කෙරුවේ අපි. එයා රජ බිසවකගේ පුතෙක් බව ඇත්ත. දැන් රදලියෝ හිතන්නේ එහෙමනේ. එයා රජ බිසවකගේ පුතෙක් වුණාට අපිනේ රජ කෙරුවේ. අපිටනේ එහෙනම් බලය තියෙන්න ඕන. අපිට ඕන කෙනා අපි රජ කෙරුවේ. අපිට ඕන විදියට වැඩ කරන්නේ. අපිනේ උඩරට ප්‍රධානියෝ. උඩරට රාජ්‍ය නායකකාර වංශිකයන්ට අයිති නෑනේ මේ අපේ රටේ රජ පෙළපතක් නෙමෙයිනේ. ඒ නිසා මේ තැන අපි ගන්න ඕන කියන සිතුවිල්ල. ඉතින් ඇහැලේ පොළට මහාධිකාරම්කම දුන්නාම දැන් මේ වගේ තනතුරක් දෙන්නේ ප්‍රබලයෙක්ට. දුර්වලයෙක්ට මේ වගේ තනතුරක් දෙන්නේ නෑනේ. රටේ දෙවනි තැන දෙයිය දුර්වලයෙක්ට. ප්‍රබලයෙක්ට දුන්නාම ප්‍රබලයාගේ හැටි තමයි එයා පළවෙනියා වෙන්න හදනවා. ඒතර ඇහැලේ පොළත් පිළිමතලාවේ වගේම ප්‍රබලයෙක්. උඩරට හිටපු ප්‍රබල රදලයෙක්. දැන් ඔහු උත්සාහ කරනවා උඩරට බලය තමන් අතට ගන්න. ඔහු සබරගමුවේ රජුට එරෙහිව ඔහු පාලනය කරපු ඔහු යම් ප්‍රදේශයක අධිපතිවරයෙක් රදලයෙක් යම් ප්‍රදේශයක ප්‍රධානියෙක් ඔහුට අයිති සබරගමු ප්‍රදේශය සබරගමුව බාරව හිටියේ ඇහැලේ පොළ. සබරගමුව කියන්නේ ලොකු ප්‍රදේශයක්නේ පළාතක්නේ. ඉතින් එම ප්‍රදේශයේ ජනතාව සමග රජුට එරෙහිව කුමන්ත්‍රණ කරනවා. එම ප්‍රදේශයේ ජනතාව රජුට එරෙහිව කැරලි ඇති කිරීමට පොළඹවනවා. රජු මේක මැඩපවත්වනවා. හැබැයි රජුට ඇහැලේ පොළ අත්අඩංගුවට ගන්න බැරි වෙනවා. ඔහු ඉංග්‍රීසීන් වෙත පලා යනවා. ඉංග්‍රීසීන් නෝ අපේ රට අල්ල ගන්න ආපු සතුරු. අපේ ආක්‍රමණිකයෝ. උඩරට අල්ලන්න බලන් ඉන්නයි. එහෙනම් ඒක රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක්. රජු ඇහැලේ පොළට පෙනී සිටින්න නියෝග කරනවා. ඇහැලේ පොළ එන්නේ නැහැ. ඒවත් සමහර විට වෙනත් රදලයන්ගේ කුමන්ත්‍රණ වෙන්න පුළුවන්. රජුගේ නියෝග නොලැබී යනවා. සමහර අතරමඟදී ඊට පස්සේ හිටපු රදලයෝ රජු සමග මේ ගැටුම් වැඩි කරවන්න මෙහෙම කරා වෙන්න පුළුවන්. කොහොම නමුත් ඇහැලේ පොළ රජු හමුවට එන්නේ නැහැ. රජු හිතනවා ඔහු මට විරුද්ධව කුමන්ත්‍රණ කරා. ඔහු ඉංග්‍රීසීන්ගේ පැත්තට එකතු වෙලා ඔහු රජ වෙන්න බලන් ඉන්නවා. ඔහු රජුට අවනත නැහැ. ඔහු මගේ නියෝග පිළිගන්නේ. ඒ නිසා රජු ඇහැලේ පොළගේ දරු පවුලට දඬුවම් දෙනවා. ඔන්න ඔතන උඩරට රජතුමා ගත්ත වැරදි තීන්දුවක්. මේක කියන්නේ මේ ජොන් ඩොයිලි මත්පැන් වලට පුරුදු කරානේ රජු. ප්‍රශ්න වැඩි වෙන්න ඩොයිලි ගිහිල්ලා මත්පැන් ගිහින් දෙනවා. ජොන් ඩොයිලි උඩරට රොත්තු බලන්න ගිහින් රජුට සමීපව ඉඳගෙන රජුට හිතවත් බව පෙන්වලා. දැන් රදලියෝ රජුට හිතවත් නැහැ. රජුට ප්‍රශ්න කතා කරන්න කෙනෙක් නැහැ. සමීප කෙනෙක් නැහැ. ඩොයිලි තමයි රජුට හරිය ආදරෙන් වගේ ළඟින් ඉන්නේ. ඩොයිලි ගිහින් කියනවා අපේ එංගලන්ත රජතුමා ඔබ වහන්සේට මේ තෑග්ගක් දුන්නා. මෙන්න මේක. කියලා විවිධ වර්ගයේ මත්පැන් ගිහින් දෙනවා කාලෙන් කාලේ. අලුත් දේවල් දෙනකොට රජතුමාටත් හිතෙනවා මේක බීලා බලන්න. අපායට බියෙන් මත්පැන් නොබිව් මට. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ ඔහු බුදුදහම
සංකල්පයට ගරු කරා කියලානේ බෞද්ධයෙක් කියන එකනේ. අපායට බයෙන් මත්පැන් නොබිව් කියන්නේ මත්පැන් නොබොන එක පංචශීලයේ කොටසක්නේ. එතකොට පව් කරන්න අපාය යනවා කියන එකත් බුදුදහමේ සංකල්පයක්නේ. එතකොට ඒ කියන්නේ බෞද්ධයෙක් විදිහට වැඩ කරපු මට උපායෙන් පවා යලිමාගෙන මාව ගත්තා ඒගොල්ලොන්ගේ වසනේට. නේ ඒගොල්ලොන්ට ඕන විදිහට මාව හැසිරෙව්වා. මේ ආදරය පපා හිටපු සුරතල් කුමරු කපා දැමු නිසා ඔහුගේ බෙල්ල කපපු නිසා පුංචි කුමාරයාගේ රදල පරපුරක මද්දුම බණ්ඩාරගේ හිස ගසා දාපු නිසා විය සතුරන්ට රට මිනිස්සු මට එරෙහි වුණා. සතුරන්ට රට අත් වෙන්න ඒක හේතුවක් වුණා. මට ජනතා සහාය නැති වුණා. රජතුමා ඒකනේ අර කිව්වේ. විකුම් සිහල පරපුර සිහි තිබෙනතුරු උතුම් රාජ්‍ය ලේටික මගේ සිඳෙනතුරු. netin කඳුළු නොහලමි දිවි තිබෙනතුරු ඉතින් ආයිබෝවන් ලක්මවුනි ගරු. මේ සිදුවීම ඔහුට රටෙන් සමුගන්න සිද්ධ වුණා. රජ පදවියෙන් සමුගන්න සිද්ධ වුණා. රජකම් කළත් කලකම් පළ දෙනවා කියන සිතුවිල්ල. මම කරපු කර්මයක්. මට පරිසම් දුන්නා. කියලා රජතුමාගේ සිතුවිලි ටික එකතු කරලා කවි පන්තියක් ලිව්වනේ. ওই කවි පන්තියේ තිබ්බ තැන් කීපයකින් මම ඔය මෙතෙන්ට පොඩ්ඩක් ගාලප ගත්තේ. ඔක දිග කවි පන්තියක්, ලස්සන කවි පන්තියක්. හරි. රජුගේ ක්‍රූර ක්‍රියාකලාපය මේ ඇහැලේ පොළ කරපු වැරද්දට පුංචි දරුවෝ මරපු එක. දැන් ඉතිහාසයේ සඳහන් වෙන්නේ මේව කොතෙක් දුරට ඇත්තද නැද්ද දන්නේ නැහැ. ඉංග්‍රීසි අල්ලගත්ත කාලේ ඉංග්‍රීසීන්ට ඕන විදිහටනේ ගොඩක් දේවල් ලියවෙන්නේ. ඒක නිසා මේවායේ සත්‍ය අසත්‍යතාවයන් ගැන අපි දන්නේ නැහැ. දරුවෙකු වංගෙඩියේ දමා කෙටීමට නියෝග කරනවා. පුංචි දරුවා, පුංචි නංගිව. ඇහැලේ පොළගේ මද්දුම බණ්ඩාරගේ පුංචි නංගි කියන්නේ ඇහැලේ පොළගේ චූටි දුව. දැන් මේක උඩරට තිබ්බ දඬුවම් අතරේ මෙහෙම දඬුවමක් නැහැ. ඒ කියන්නේ රජු දීපු දඬුවම් ලිස්ට් එකක් තියෙනවානේ. මේ දෙතිස් වදය කියලා. ඒ දෙතිස් වදය කියන ලිස්ට් එකේ මේ මෙහෙම දඬුවමක් නැහැ. ඒ දියේ ගිල්ලවීම, ඇතුන් ලවා පෑගවීම, හිස ගසා දැමීම, උල තැබීම ඒවා තියෙනවා. කසපාර දීම, රටින් පිටුවහල් කිරීම ඒවා තියෙනවා. මේ වංගෙඩියක දාලා කොටන දඬුවමක් නම් තිබ්බේ නැහැ. ඒක මොකද්ද? එහෙම ඇත්තටම වුණාද කියලා අපිටත් පොඩි ගැටලුවක් තියෙනවා. කොහොම නමුත් ඉතිහාසයේ සඳහන් වෙන්නේ එහෙමයි. ඒ නිසා අපි තියෙන දේවල් සඳහන් වෙච්ච දේවල් එක්කනේ අපිට වැඩ කරන්න වෙන්නේ. ඉතින් මේ වගේ ක්‍රූර ක්‍රියාකලාපයක්. පිළිමතලාවේ කරපු වැරද්දට අර පුංචි දරුවෝ පලිද. පිළිමතලාවේ කරපු වැරද්දට ඇහැලේ පොළ කුමාරි හාමි පලිද. එහෙනම් මේ රජු ගත්ත තීන්දුව වැරදි. රජුම කියනවා මේ මම ගත්ත තීන්දුව වැරදි කියලා මේ බ්‍රවුන්රි කාණ්ඩුකාරතුමා එක්ක. සමහර තීන්දුව ක්‍රියාත්මක වෙලා ඉවරයි. මට ඒ සම්බන්ධව මම දුරදිග හිතනකොට ඒ නීතිය ක්‍රියාත්මක වෙලා ඉවරයි. මොකද අපේ නියෝග නිකුත් කළ සැනින් ක්‍රියාත්මක වෙනවා. ඕගොල්ලොන්ට එහෙම බෑ. රොබර්ට් බ්‍රවුන්රි කාණ්ඩුකාරතුමා කියනවා ඔබතුමාට එහෙම බෑ. මොකද ඔබතුමාට එහෙම නියෝග කරන්න බෑ. ඔබතුමාට ඉහළින් තව ඉන්නවා නිලධාරියෝ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව, බ්‍රිතාන්‍ය යටත් විජිත භාර ලේකම්, බ්‍රිතාන්‍ය ආණ්ඩුව අගමැති, එතකොට බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය, බ්‍රිතාන්‍ය රජු. ඒතර ඔබට තීන්දුව తీරන ගන්න බෑ. ඔබ උඩින් පාලනය වෙනවා. උඩරට මට ඉහළින් කවුරුත් නැහැ. ඒ නිසා මගේ නියෝගය නිකුත් වූ සැනින් ඒ ක්‍රියාත්මක වෙනවා. පසුව සමහර වෙලාවට ඒ පිළිබඳ මටත් ලොකු පශ්චාත්තාවපයක් ඇති වෙලා තියෙනවා. මං ගත්ත තීරණ ගැන කියලා. ඉතින් කොහොම වුණත් රජු සමහර විට මත්පැන් පානය කරලා ගත්ත තීරණයක් වෙන්න පුළුවන්. කොහොම නමුත් රජු මේ තීරණය ගන්නවා. රජුගේ ක්‍රූර ක්‍රියාකලාපය. අපි බලමු මොකද්ද ක්‍රූර ක්‍රියාකලාපය කියලා නේද? ලියමු. ඇහැලේ පොළ අධිකාරම් රජුට එරෙහිව කැරලි ඇති කළ විට රජුට එරෙහිව කැරලි ගසා ඉංග්‍රීසීන් වෙත පලා ගිය නිසා ඉංග්‍රීසීන් වෙත පලා ගිය නිසා රජු ඔහුගේ දරු පවුල ඝාතනය කිරීම
ඔහුගේ දරු පවුල ක්‍රූර ලෙස ඝාතනය කිරීම. දුල පුතාලා දන්නවද දේව සංහිඳ කියන තැන? අර දළදා මන්දිරයේ මාලිගාව ඉදිරිපස තියෙන දේවාල භූමිය, දෙවියන් සඳහා කැප කරපු භූමියදීම තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ ශුද්ධ වූ තැනක මෙහෙම ලේ වැගිරීමක් වෙච්ච එක මිනිස්සු හිතන්නේ මහා නරක ක්‍රියාවක්. දේව සංහිඳයේදී මේ දඬුවම ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒකෙනුත් මිනිස්සු හිතනවා මේ දළදා මාලිගාව ඉස්සරහා මිනිස්සු මරණ එක. දේවාල භූමියේ මිනිස්සු මරණ එක හරි වැරදි. මෙහෙමත් වැඩ කරාද රජවරු? මෙහෙම වැඩ ඉතිහාසයේ කිසිම රජෙක් කරලා නැහැ. මෙහෙම රජෙක් අපිට වැඩක් නැහැ කියලා මිනිස්සු කම්පණයටපත් වෙලා රජුගෙන් ඈත් වුණා. මිනිස්සු මේ ගෙවල් වල කෑමක් බීමක් අත් තිබෙන්නේ නැහැලු දින ගණනක් යනකම් මේ සිද්ධිය අහලා. දැන් ඒ කාලේ පුතේ මේ වගේ සිද්ධි හරි කලාතුරකින් වෙන්නේ. දැන් වගේ නිතර මේ අපරාධ, මිනිමැරුම්, මේ මනුෂ්‍ය ඝාතන වගේ දේවල්, මංකොල්ලා, වෙඩි තැබීම්, පාතාල කටයුතු එකල සමාජයේ නෑනේ. අද ඒවා අපි මේ සාමාන්‍ය ප්‍රවෘත්තියක් ඇහුවාම, පත්තරයක් බැලුවාම, නැත්තම් සමාජ මාධ්‍ය වලින් නිතර අපිට ඒව අහන්න ලැබෙනවනේ. දැන් අහලම අපිට ඒක සාමාන්‍ය දෙයක් වෙලානේ. අපි දැන් ගණන් ගන්නෑ. නේද? ඒක නිසා ඒ කාලේ මිනිස්සුන්ට මේක හරි ලොකු දෙයක්. මහා අපරාධයක්. ඒ නිසා ජනතාව රජුගෙන් දුරස් වෙන්න ඒක එක හේතුවක් වුණා. රජුගේ ක්‍රූර ක්‍රියාකලාපේ. අපි මේක එක ලෙස දාගමු. ජනතාව රජුගෙන් අයින් වෙන්න හේතු, ජනතාවගේ සහාය රජුට නොලැබෙන්න හේතු එක ලෙස. ඊළඟ එක අපි දෙක කියලා දාගමු. රාජකාරී සේවා සඳහා පැමිණි ජනතාව නගරයෙන් පිටමන් කිරීම. ඒකත් අපි හයිලයිට් කරගෙන ඉමුද? මතු කරගමුද? ඔන්න මම මතු කරලා පෙන්නනවා. පුතේ මහනුවර නගරයේ නවීකරණ කටයුතු වලට රාජකාරී ක්‍රමය යටතේ මිනිස්සු සේවය සපයන්න ඕන. මොකද්ද රාජකාරී ක්‍රමය කිව්වේ? ජනතාව රජුට නොමිලේ සේවය කරන්න බැඳිලා ඉන්නවා. ඒවට වැටුප් ගෙවන්නේ. වැටුපට සේවය කරන්නේ නැහනේ අතීතේ. ඔය සල්ලි වලට පඩියට යන ක්‍රමය ආවේ ඉංග්‍රීසි පාලකයන්ගෙන්නේ. පඩියකට ජොබ් එකක් කරන ක්‍රමේ රජ කාලේ තිබ්බේ නැහනේ. මිනිස්සු ගහෙන් කුඹුරු කොටාගෙන ගොවිතැන් කරගෙන හිටියා. කට්ටිය එකතු වෙලා ගමේ වැඩ ටික කරගත්තා. මම අනිත් අයගේ කුඹුරු වැඩට උදව්වට යනවා, අනිත් අය මගේ කුඹුරු වැඩට උදව්වට එනවා. ඒවට මුදල් ගෙවන්නේ මංගාව නැති දෙයක් භාණ්ඩ හුවමාරු කරගෙන ජීවත් වුණා මිසක් සල්ලි දීලා බඩු ගන්න මුදල් ප්‍රචලිත වෙලා තිබෙත් නෑ. ඒවා පසු කාලයක වෙච්ච දේවල්. ඉතින් මිනිස්සු ජීවත් වෙන්නේ උඩරට රජුගේ ඉඩම් වල. උඩරට රාජ්‍ය අයිතිකාරය රජු, භූමියේ අයිතිකාරය රජු. ඒතර මිනිස්සු ඒ වෙනුවෙන් රජුට යම් සේවයක් නොමිලේ කරන්න ඕන. ඒකට කියනවා රාජකාරී ක්‍රමය. රජු යම් කටයුත්තක් පැවරුවොත් ඒක මිනිස්සු කරලා දෙන්න ඕන. රාජකාරී ක්‍රමය. එතෙන්දී ඒකට වැටුපක් ගෙවන්නේ රජු මේකෙදි පුද්ගලික වැඩ ගත්තේ නෑ. මේ රටේ පොදු වැඩ විහෙර විහාර හදන එක, වැව් අමුණු හදන එක, බලකොටු හදන එක, මාර්ග හදන එක, උඹුරු වැඩ නඩත්තු කරන එක ඕවා තමයි මේ ශ්‍රමය යටතේ කෙරුණේ. රජුගේ පුද්ගලික වැඩ කරගන්න නෙමෙයි මේ ශ්‍රමය ගත්තේ. එක්ක ගමේ පොදු වැඩක්, එක්ක රටේ පොදු වැඩක්. ගමේ කුඹුර නඩත්තු කරන එක, ගමේ පාර හදන එක, ගමේ පන්සල, නැත්තම් රජුගේ පොදු වැඩ කිව්වේ රටේ පොදු වැඩ. බලකොටුවක් හදන එක. අන්න ඒ වගේ. ඉතින් දැන් රජතුමා මහනුවර නගරයේ නවීකරණ කටයුතු වලට, අලුත් වැඩියා කටයුතු වලට, පත්තිරිප්පුව හදන්න, බෝගම්බර වැව පුළුල් කරන්න, ප්‍රාකාර ඉදි කරන්න මිනිස්සු ගෙන්නනවා. ඒ ගෙන්නන ඇතැම් මිනිස්සු රජතුමා රාත්‍රී කාලෙදී නගරෙන් පිටමන් කරනවා. මේ ඕගොල්ලොන්ට නගරය ඇතුලේ ඉන්න බෑ. යන්න එළියට. හෙට උදේ වැඩට එන්න. දැන් අපි තුමුක සබරගමුවෙන් ආපු මිනිස්සුන්ට නගරෙන් පිටමන් කරාම රැයට හවස 5 වෙනකොට යන්න කිව්වම මේ මිනිස්සු ආයේ ගෙවල් වලට ගිහින් ආයේ නුවරට එන්නද? රත්නපුරේ නේ සබරගමුව කියන්නේ. බස් එකක ගියත් පැය 6ක් විතර යනවා. පයින් ගිහිල්ලා ආයේ හෙට උදේ එන්න පුළුවන්ද? බෑ. එතකොට මේ මිනිස්සු නගරෙන් පිටත අගුපිල් වල, ගස් යට, තැන් වලනේ රැයට නිදා ගන්න වෙන්නේ. මහනුවරට නිතර වැස්ස එනවා, පිනිබානවා. ඉතින් මිනිස්සු හරියට දුක් විඳා. මේක මතයක් ලෙස ගියා මිනිස්සු පීඩාවට පත් කරන රජෙක් කියලා. ඇත්තටම රජතුමා එහෙම කරන්නේ නැත්තේ රජතුමා දන්නවා මට විරුද්ධව ඇතැම් රදලයෝ කුමන්ත්‍රණ කරනවා. මේ ඔපු මිනිස්සු නගරය ඇතුලේ තියාගත්තාම මේ අපි හිතමුකෝ යම් රජුට එරෙහි රදලෙක් සබරගමුවෙන් ආපු මිනිස්සු ටිකක් වැඩට එවලා ඉන්නවා. ලොකු පිරිසක්. ඒ මිනිස්සු රජුට එරෙහිව
වැඩ කරන මිනිස්සුද දන්නේ නැහැ. මේ එවපු රදලය රාත්‍රී කාලේ මාලිගාවට ගිනි තියන්න කිව්වොත්, මාලිගාව වටලන්න කිව්වොත්, රජු මරන්න කිව්වොත්, මාලිගාවට පහර දෙන්න කිව්වොත්. ඒ නිසා රජුගේ සැකයක් තියෙනවා මේ අය නගරේ තියාගන්න. රජු මේ අය පිටමන් කරනවා එලවලා දානවා. උදේට වැඩට එන්න කියනවා. ඒතකොට මිනිස්සු බොහොම දුකටපත් වෙනවා. මේක මිනිස්සු තුල මතයක් ගියා රජු ජනතාව පීඩාවටපත් කරන බොහොම ක්‍රූර පාලකයෙක් කියලා. අන්න රජු හා ජනතාව අතර සම්බන්ධතාව බිඳ වැටෙන්න මේක හේතුවක් වුණා. බලන්න. රාජකාරී සේවා සඳහා පැමිණි ජනතාව නගරයෙන් පිටමන් කිරීම. අපි ලියමු. මහනුවර නගරයේ ඉදිකිරීම සඳහා නවීකරණ කටයුතු සඳහා රාජකාරී ක්‍රමයට සේවා සැපයීමට පැමිණි රාජකාරී ක්‍රමයට සේවා සැපයීමට පැමිණි සබරගමුව වැනි ප්‍රදේශවල ජනතාව රජු රාත්‍රී කාලයේ නගරයෙන් පිටමන් කිරීම. ඔන්න බලන්න දුවේ පුතේ. රාජකාරී සේවා සඳහා පැමිණි මිනිස්සු රජු නගරේ තියාගත්තේ නැතුව නගරෙන් පිටමන් කරනකොට ඒ මිනිස්සු පීඩාවටපත් වුණා. ඉතින් මිනිස්සු හිතුවා රජු ජනතා ද්‍රෝහී ක්‍රියා කරන, ජනතා විරෝධී, ජනතාව පීඩාවටපත් කරන රජෙක්, මහ කූර පාලකයෙක් කියලා. අනිත් පැත්තෙන් දරු පවුලක් ඝාතනය කරා. මෙන්න මේ වගේ හේතු හින්දා මේ බලන්නකෝ. රජු හා ජනතාව අතර සම්බන්ධතා බිඳ වැටෙන්න මේක හේතුවක් වුණා. හොඳයි. එතකොට දුවේ පුතේ උඩරට රාජධානිය බිඳ වැටෙන්න, උඩරට ඉංග්‍රීසීන්ට යටත් වෙන්න, උඩරට ඉංග්‍රීසීන්ට අයිති වෙන්න තිරණාත්මකව බලපාපු හේතු සමූහය තමයි අපි මෙච්චරලා කතා කරේ. රජු සහ රදලයන් අතරේ මතභේද, රජු සහ භික්ෂූන් වහන්සේලා අතරේ මතභේද, රජු සහ ජනතාව අතරේ මතභේද, රදලයන් රජුගෙන් ඈත්වීම, භික්ෂූන් වහන්සේලා රජුගෙන් ඈත්වීම, ජනතාව රජුගෙන් ඈත්වීම උඩරට රාජ්‍ය බිඳ වැටෙන්න, උඩරට ඉංග්‍රීසීන්ට යටත් කරගන්න ප්‍රබල හේතුවක් වුණා. ඉතින් අන්න ඒ කාරණා ටික තමයි අපි කතා කරේ. මේ තොරතුරු හොයන්න උඩරටට ගියේ කවුද? ජෝන් ඩොයිලි. ඩොයිලි ගිහින් හොයාගත්ත තොරතුරු තමයි මේවා. මේවා ඉංග්‍රීසීන්ට උඩරට යටත් කරගන්න බොහොම වාසිදායක වුණා. අපි ඊළඟට බලමු අලුතෙන් එන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කොහොමද මේවා තමන්ගේ වාසියට යොදාගෙන උඩරට යටත් කරගත්තේ කියලා.